නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ දස බලධාරී සර්වඥ තථාගත සම්්‍යක් සම්බුද්ධ රාජෝත්තමයන්න් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. හොඳයි, අපේ පින්වත් ආයුෂ්මතුන් වහන්සේලා, පින්වත් ලොකුමෑණියන් වහන්සේ, ඒ වගේම පැවිදි භාවයේ අපේක්ෂාවෙන් ආයතනය තුල ගුණධර්ම දියුණු කරන පින්වත් හැම දෙනාම ඇතුළු මේ පින්වත් හැම දෙනාම අද දවසෙත් මේ සවස් යාමේ ඒකාත්මික වෙලා හැම දිනාගේම ජීවිතවලට බුදුරජාණන් වහන්සේ විසින් යහපත පිණිස දේශනා කොට වදාළ උතුම් ධර්මපරියායක් ඉගෙන ගන්නට සූදානම් වෙන මොහොත. ඉතින් අපි මීට කලින් ඉගෙන ගත්ත සූත්‍ර දේශනාවේ අපේ ජීවිතවලට වඩා වැදගත් වෙන කරුණු ගණනාවක් ඉගෙන ගත්තා. ඒ සූත්‍ර දේශනාවට අනුව මේ හිත කැණෙන උල් පහක් සහ හිතේ තියෙන බන්ධන පහක් පිළිබඳව අපි කතා කළා, ඉගෙන ගත්තා. ඉතින් මේ ධර්ම කරුණ මේ සූත්‍ර දේශනාවම අපේ ජීවිතයට මහත් වූ යහපතක් ගෙනෙනවා. ආධ්‍යාත්මික වශයෙන් Tamanට ඒ සූත්‍ර දේශනාවන් ගලප ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දහම අපි බැලුවොත් එහෙම මහ මුහුදක් වගේ නම් ඒ මහ මුහුදෙන් ජල බිඳුවක තරම් ප්‍රමාණයක්වත් අපි තාම හරියට තේරුම් අරගෙන වටහාගෙන නැති බව මතක තබා ගන්න ඕන. නිසා මහ මුහුද පමණ වූ ජලස්කන්ධය බුදුරජාණන් වහන්සේගේ දේශනා ධර්මස්කන්ධය නම් ජල බිඳුවක් පමණ ප්‍රමාණයක්වත් අපි මේකෙන් තාම හරියට දැනගෙන නැත්නම් අපි උත්සාහ කරන්න ඕනේ දවසින් දවස තමන්ගේ ආධ්‍යාත්මික සැනසීම පිණිස මේ ධර්ම ඥානය ඉගෙන ගන්න, දැනගන්න. ඉතින් අද අපි ඉගෙන ගන්න, අපි අද කතා කරන, සාකච්ඡා කරන සූත්‍ර දේශනාවත් ඊටාම වටින වැදගත් සූත්‍ර දේශනාවක් සසරගත සත්වයින් හැටියට. දැන් අපි හැමෝම ඉන්නේ සංසාර චක්‍රය තුල ගමනකනේ. මේ සංසාර ගමනට අපි ආපු දවසක් දන්නෙත් නැහැ. මේ සසර ගමන කෙලවර කරන නිශ්චිත වශයෙන් අහවල් දවසේ අපි මේ සසර ගමන කෙලවර කරනවයි කියලා එහෙම දවසක් දන්නේ නැහැ. හැබැයි මේ සංසාරේ අපි තාම පවතිනවා. අවිද්‍යාව, තණ්හාව, මානය, ditthිය මේ කියන කාරණා අපේ ආධ්‍යාත්මය තුල පවතින තාක්කල් අපිට සංසාරේ කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි පවතින්න සිද්ධ වෙනවා. ඒ පවතින සසර අපි පැවතුනාට සසර ගැන අපි දන්නේ නැහැ. එතකොට මේ සංසාරය ගැන හරියටම දන්නේ කවුද? ලෝතර තථාගත සම්්‍යක් සම්බුද්ධ රාජෝත්තමයන්න් වහන්සේ. උන්වහන්සේ දන්නවා සංසාරයට වැටුණ, සසරට බැසගත් සත්වයාට මෙන්න මේ විදිහෙන් හිතුවොත් මෙන්න මේ විදිහේ යහපතක් තමයි ලැබෙන්නේ. මෙන්න මේ විදිහෙන් හිතුවොත් මෙන්න මේ විදිහේ අයහපතක් තමයි ලැබෙන්නේ. ඒ වගේම මේ විදිහේ වචනයක් කතා කළොත්, මේ විදිහේ ක්‍රියාවක් කළොත් ඒ තුලින් සත්වයාට ලැබෙන යහපත අයහපත සියල්ලම දන්නේ කවුද? ලෝතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ නිසා සසර ගැන මනා ලෙස අඩුවක් නැතුව, හිඩසක් නැතුව අවබෝධයට පත්වෙච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔබට මට ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාරන්නට යෙදුනේ මේ සංසාරයේ යහපත පිණිස හේතු වන කාරණාමයි. එhmenan අපේ ජීවිතයේ ධර්මයේ දැනගන්නකොට, ධර්මයේ ඉගෙන ගන්නකොට කාරණා දෙකක් සිද්ධ වෙනවා. මොකක්ද ඒ කාරණා දෙක? අයහපතින් වැළකීම සහ යහපතේ
යෙදීම. ධර්මයේ ඉගෙනීමයි කෙනෙකුට පුළුවන්කම ලැබෙන්නේ අයහපතින් වැළකීලා යහපතේ යෙදෙන්න. ධර්මයේ ඉගෙන ගත්තේ නැති කෙනෙකුට අයහපතෙන් මිදෙන්නවත් යහපතේ හැසිරෙන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ධර්මයේ ඉගෙන ගැනීම හාත්පසින්ම අපේ ජීවිත රැකවරණයක් සැලසෙන කාරණාවක් බව හොඳට මතක තබා ගන්න ඕන. ඉතින් අද අපි ඉගෙන ගන්නේ ඊටාම වටින සූත්‍ර දේශනාව. මේ සම්බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න කෙනෙක් මූලික වශයෙන් පාරමිතා හැටියට පූර්ණේ කළ යුතු කාරණා දේශනා කරලා තියෙනවා. ඒවට අපි කියනවා මොනවද? දස පාරමී. ඊළඟට අපි මේ ශාසනයේ මුණ ගැහෙනවා දස සක්විති වත් කියලා කොටසක්. ඊළඟට අපිට හම් වෙනවා සතර සංග්‍රහ වස්තු කියලා කොටසක්. මෙන්න මේ විදිහෙන් බුදුරජාණන් වහන්සේ අපිට තව මුණ ගැහෙනවා දස පුණ්‍ය ක්‍රියා කියලා කොටසක්. මෙන්න මේ සියලු කාරණා තුල දස පාරමිතා, දස පුණ්‍ය ක්‍රියා, දස රාජ ධර්ම, සතර සංග්‍රහ වස්තු මේවා සම්බුද්ධ ශාසනයක මූලික ඉගැන්වීම්. ඒතර මේ සියලු ඉගැන්වීම් මේ කියන කාරණා ටිකේ මොන වගේද? දස පාරමිතා, දස පුණ්‍ය ක්‍රියා, දස රාජ ධර්ම, දස සක්විතිවත්, සතර සංග්‍රහ වස්තු මේ සියල්ලන්ගෙම අපි මූලිකම දේ ගත්තාම සඳහන් වෙන්නේ දානය. මොකද්ද? දානය තමයි මුලින්ම තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ බෝසත්වරයෙක් හැටියට පාරමිතා පුරනකොට මුලින්ම පුරපු පාරමිතාව මොකද්ද? දාන පාරමිතාව. දස රාජ ධර්ම ගත්තාම, දස සක්විතිවත් ගත්තාම, සතර සංග්‍රහ වස්තු ගත්තාම, දස පුණ්‍ය ක්‍රියා ගත්තාම ඒවා පෙළගස්වලා තියෙන පෙළගැස්වීමේ මුලින්ම තියෙන්නේ මොකද්ද? දානය. ඒකට එහෙම පෙළගැස්වීමෙන් අපිට පැහැදිලි වෙනවා මේ දානය කියන්නේ නිකන් කාරණාවක් නෙවෙයි, බොහොම වැදගත්, බොහොම ගැඹුරු දෙයක්. ජීවිතයකට වටින දෙයක්. ඒකට දානය කියලා කියන්නේ මොකක්ද? දානයේ වචනේ අර්ථය අපි ගමුකෝ. දානයේ වචනේ අර්ථය තමයි මොකද්ද? දීම, අතහැරීම, පරිත්‍යාගය. දීම, අතහැරීම, පරිත්‍යාගය. යමෙකුගේ යහපත පිණිස හේතු වෙනවද? එවන් යහපත් යමක් නිර්ලෝභී මනසකින් පරිත්‍යාග කරන්න පුළුවන් නම් ආන් ඒකට කියන මොකක් කියලාද? දානය කියලා. දානයක් කියලා කිව්වහම අපිට ගොඩක් වෙලාවට මතක් වෙන්නේ ආහාර ටිකක් සකස් කරලා දෙන එකනේ. දානය කියලා කියන්නේ ආහාර ටිකක් දෙන එකම නෙවෙයි. දානය කියන්නේ ලොකු මාත්‍රිකාවක්. ඒකේ ඇතුළේ තියෙන අනුමාත්‍රිකාවක් තමයි මොකද්ද? ආහාර දානය කියන්නේ. දාන වචනේ අර්ථය කොන දීම, අතහැරීම, පරිත්‍යාගය. යමෙක් යමකුගේ යහපත පිණිස හේතු වෙනවා නම් එවැනි යහපත් යමක් නිර්ලෝභී මනසකින් දෙන්න පුළුවන් නම් ඒකට කියන මොකක් කියලාද? දානය. අපි එහෙම ඉගෙන ගත්තේද? එතකොට අපිට දැනුම දන් දෙන්න පුළුවන්. ශ්‍රමයේ දන් දෙන්න පුළුවන්. අබේ දන් දෙන්න පුළුවන්. ධර්මයේ දන් දෙන්න පුළුවන්. වස්ත්‍ර දන් දෙන්න පුළුවන්. ආලෝක දන් දෙන්න පුළුවන්. ඔය දන් දෙන්න පුළුවන් ක්‍රම. අතහැරීම කරන්න පුළුවන් ක්‍රම. පරිත්‍යාග කරන්න පුළුවන් ක්‍රම. ඒ අතර එකක් තමයි මොකද්ද? ආහාර දානය කියලා කියන්නේ. ඒකට මතක තියාගන්න අපිට නොඑක් විදිහට මේ දීම පුරුදු කරන්න පුළුවන්. දැන් මේ වෙලාවේ අපි කරන්නේත් මොකද්ද? ධර්මයේ කියලා දෙනවා. ධර්ම දානයක්. ඉගෙන ගත්තේ යම්කිසි දැනුමක් නිර්ලෝභීව කාට හරි කියලා දෙන්න පුළුවන් නම් ඒක දැනුම දන් දීමක්. තමන්ගේ ශ්‍රමයේ යහපත් දෙයකට යොමු කරන්න පුළුවන් නම් අපි ඔය ශ්‍රම දාන කියලා කියන්නේ. ඒකත් දානයක්. වතුරේ ගහගෙන යන කූඹියෙක්ගේ ජීවිතේ බේරුවා කියන්නේ ඒක මොන දානයක්ද? ඒක අබේ දානයක්. එතකොට ওই විදිහට දානය හැම විදිහකින්ම පුරුදු කරන්න පුළුවන්. අපි හිතමු බස් එකක නැගිටලා යනවා කියලා. බස් එකක නැගලා යනකොට වැඩිහිටි කෙනෙක් නැගිටලා අපිට දෙන්න පුළුවන් නම් අපේ සීට් එකේ එකක් දානයක් බව මතක තියාගන්න. වචනයෙන් පවා දානේ පුරුදු කරන්න පුළුවන්. තමන් ඉගෙන ගත්ත දේක් තව කෙනෙකුට කියලා දෙනවා කියන එක යහපතක් වෙන්න පුළුවන්. සමහරවිට ජීවිතේ පැවැත්ම පිණිස හේතු වෙන දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා දානය කියන කාරණාවේ පුළුල් එකක් නිසා තමයි ප්‍රබල කාරණාවක් නිසා තමයි අර හැම මාතෘකා පාඩයක් යටතේම තියෙන කාරණාවලින් මුලින්ම දේශනා කරලා තියෙන. ඉතින් දන් දෙන්න සංසාරේ පුරුද්දක් තියෙනවා. එහෙම පුරුදු නැති කෙනෙකුට දන් දෙන්නේ නැහැ. දන් දෙන්න බෑ. සසර හොඳ පුරුද්දක් තියෙනවනේ එහෙම අතහැරලා. එතකොට මේ අද මම මේ දානය ගැන කතා කළේ මේ විදිහෙන්. අද ඔබ ඉගෙන ගන්න යන්නේ දානය පිළිබඳව විග්‍රහ කරලා දුන්න දේශනාවක්.
දානය පිළිබඳ විග්‍රහ කරලා දුන්න දේශනාව. මේ සූත්‍ර දේශනාව ඇතුලේ අපිට ඉගෙන ගන්න ගොඩාක් වටින කරුණු තියෙන නිසායි සාකච්ඡා කරන්නට මේ සූත්‍ර දේශනාව අද දවසේ යොදා ගන්නට යෙදුනේ. දැන් දානය ගැන බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයිනේ දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් ඉඳලම ලෝකේ දාන්නේ තිබුණානේ. බෝසත් නැත්තම් කොහොමද බෝසතාණන් වහන්සේට පින්ඩපාතේ හම්බෙන්නේ? හැබැයි එහෙම තිබුණට දානයේ අර්ථය, දානයෙන් සිද්ධ වෙන යහපත, දානයක් සිද්ධ කරනකොට ඒක ප්‍රයෝජනවත් විදිහට කරගන්නේ කොහොමද කියලා ලෝකෙට කියලා දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඇයි? උන්වහන්සේ තරම් දන් දීම ගැන දන්න කෙනෙක් නැහැ. ඒ කියන්නේ ආනන්ද සාන්හසට කියන්නේ ආනන්ද මන්තරන් දීමේ වටිනකම කවුරු හරි කෙනෙක් දන්නවනම් බත් සරලුවක්වත් නොදී අනුභව කරන්නේ නැහැ කො තමන්ගේ බත්පතින්. සරලුවක් කියන්නේ අතට අහු වෙන ප්‍රමාණයක්වත් තව කෙනෙකුට නොදී අනුභව කරන්නේ නැහැ කිව්වා. එච්චර දාණය වටිනවා. ඒතර බලන්න උන්වහන්සේ දේශනා මන්තරන් දානීය ආනිසංස කවුරු හරි කෙනෙක් දන්නවනම් එහෙම කරන්නේ නැතුව ඉන්නේ නැහැ කිව්වා. ඒක කොච්චර වටින එකක්ද බලන්න. ඒ නිසා කොයිම මොහොතක හරි ඔබට යමක් තවෙකුගේ යහපත පිණිස දෙන්න හිතෙනවා නම් අවස්ථාව ලැබෙනවා නම් අය බල ඉන්න එපා. මක් නිසාද ඒක ඔබට යහපතක්ම හැදෙන නිසා. මොකද දන් දීමෙන් කාරණා දෙකක් වෙනවා. එකක් ඒ මොහොතේ ඒ වස්තුව පිළිබඳව තිබ්බ ලෝභය නැති වෙනවා. දෙක සංසාරේ නිවන් දකින්න තාක්කල් පහසු ජීවිතයක් ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දානේ ප්‍රශංසා කළා, දානේ අගය කළා, දානේ ආනිසංස දේශනා කළා. දැන් මේ සංස්කෘත පඬිවරු දානය ගැන කොහොමද කියලා තියෙන්නේ? තෘණ පරියානි දේයන්ති. ඔය සංස්කෘත පඬිවරු කියලා තියෙන්නේ තමන් සන්තක දෙයක් දෙන්න ලෝභ නම්. එහෙම දෙන්න ලේසි නෑනේ නේද? කැමති නෑනේ. තමන් ගොඩ ගහ ගන්නව මිසක් දෙන්න හිතෙන්නේ නෑනේ. තමන් සන්තක දෙයක් තව කෙනෙක්ට දෙන්න බැරි නම් වත්තේ තියෙන තනකොළ ටිකක් හරි කපලා දීලා පුරුදු වෙන්නේ කො දීමනා. තෘණ ප්‍රණියානි දේයන්ති. එච්චර වටිනවා. දැන් වත්තේ තියෙන තනකොළ ටිකක් කපලා දෙනවා කියන එක අමාරු දෙයක් නෙවෙයි. එහෙම හරි දීලා මොකක් කරගන්න කිව්වද? මේ දීම පුරුදු කරගන්න කිව්ව එච්චර වටිනවා. මේ සංසාරේ දන් දීපු ඇත්තු කවදාවත් අසරණ වෙලා නැහැ. දුන්නේ ඇත්තන්ට සසර කොතන ඉපදුනත් ඒ දීපු දෙයට අදාළ විපාක පක්ෂය ලැබෙනවාම. ඒ නිසා දාණය අපි දෙන්නත් ඕන සැප බලාගෙන නෙවෙයි. දන් දෙන්න ඕන ලෝභය නැති කරගන්න. දන් දෙන්න ඕනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. දන් දෙන්න ඕනේ දාන පාරමිතාවක් බවට මේ තමන් කරන කටයුත්ත පත් කරගන්නට. දන් දෙන්න ඕනේ ඉන්ද්‍රිය ධර්මය වැඩි දියුණු කර ගැනීම පිණිස මතක තබා ගන්න. ඒකට මේ දානය ගැන දන්න බුදුරජාණන් වහන්සේ දානය පිළිබඳව විග්‍රහ කරලා දුන්න දේශනාවක් තමයි අපි මේ ඉගෙන ගන්න යන්නේ. මේ දන් දෙන එක අමාරු කාරණාවක් කියවනේ. මේ අමාරු කාරණාව කොච්චර අමාරුද කියනවා නම් මම ඔබට කතාවක් කියන්නම්. බෝසතාණන් වහන්සේගේ බෝසත් ජීවිතය සඳහන් වෙන. එක අවස්ථාවක බෝසතාණන් වහන්සේ රජ කෙනෙකුගේ අග්‍ර පුරෝහිත වෙලා උපන්නා. ඒකට මේ රජුරවන්ට තිබුණා ලස්සන වටින මණිකක්. මේ මණික රජුරු Taman නිදන කාමරේ කබඩ් එකක දාලා තමයි තිබුණේ. විවේක ලැබුණාම මේ මණික ළඟට යනවා, කබඩ් එක හරිනවා, අතට ගන්නවා, බලනවා, හැඩ කරනවා, මේ මණික ස්පර්ශ කරනවා, අත ගන්නවා, ආපහු පරිස්සමට තියෙනවා. සාමාන්‍ය වටින දේවල් එහෙමනේ ගෙවල් එහෙම සමහර උපාසකම්මලට සාරේ තියෙනව නේද? ඈ ගොඩ ගහලා තියෙනවා. මේ ගොඩ ගහලා තියෙන සාරි කාටවත් දෙන්නෙත් නෑ, අඳින්නෙත් නෑ. මොකද කරන්නේ? කාටවත් උනින් ඕක සාමාන්‍ය සිද්ධ කතාවක්. එහෙම ඔක ඇරලා ඊට පස්සේ අත ගාලා ආයි කවුරු හරි එනවා ටක් ගාලා තියලා වහලා එහෙමනේ පරිස්සම් කරන්න වටින දේවල්. වැඩේ තියෙනවා ප්‍රයෝජනෙට ගන්නෙත් නෑනේ. පිනට දානෙන් ලැබෙන්නේ පිනට. ඉතින් ඒක ප්‍රයෝජනෙට ගන්නෙත් නැතුව තියන් ඉන්නක පව. ඒ නිසා ලැබෙන දේවල් ප්‍රයෝජනෙට ගන්න ඕනේ තණ්හාවෙන් තොරව. ඉතින් මේ රජ්ජුරුන් ගාව මේ මණික තියෙනවා කියලා එක කපටි මිනිස්සෙක් දැනගත්තා. දැනගත්තාම මේ කපටි මිනිස්සයා රජ්ජුරුවන්ට ඇවිල්ලා හිතවත් වුණා. මතක තියාගන්න ජීවිතේ ඔබට හිතවත් වෙන හැම මිනිස්සෙක්ම ඔබට හිතවත් වෙන්නේ ඔබට හිතවත්කම නිසාම නෙවෙයි. තේරුණාද? ඔබට හිතවත් වෙන්නේ ඔබට හිතවත්කමක් තියෙන නිසාම නෙවෙයි. ඔබට හිතවත් වෙන්න පුළුවන් ඔවුන්ගේ තිබෙන පටු අරමුණු වෙනුවෙන්, කපටිකම් වෙනුවෙන්. ඒ නිසා ආයෂ්මතුල්ලා පරිස්සම් වෙන්න ඕනේ. ළඟට ඇවිල්ලා ආයෂ්මතුල්ලා ප්‍රශංසා කරපු තරමට, ආයෂ්මතුල්ලාට හොඳයි කියපු තරමට, ආයෂ්මතුල්ලා අගය කරපු තරමටම කවවත් විශ්වාස කරන්න යන්න එපා ජීවිතේ. මොකද මේ හැම කෙනෙක්ම
හදවතින්ම ධර්මානුකූලවම ශ්‍රද්ධාවෙන් මෙහෙම කරනව වෙන්න පුළුවන්. කාට වුණත් ගිහියෙකුට වුණත් එහෙම තමයි ලෝකේ ස්වභාවය. ඉතින් රජ්ජුරුව ළඟට කිට්ටු වෙලා රජ්ජුරුවත් එක්ක හිතවත් වෙලා බොහෝම මිත්‍රකමක් ඇති කරගෙන අර මැණික ගැන කතා කරලා අන්තිමට රජ්ජුරුවම මේ මැණික මේ මනුස්සයාට දෙන තැනට හිත වෙනස් කරන අර මනුස්සයා. රජ්ජුරුව අච්චර ආරක්ෂා කරපු මටින මැණික මේ මනුස්සයාට දෙනවා. දුන්නාම මේක අරන් මේ මනුස්සයා යනවා. දැන් පහවදා ඉඳලා රජ්ජුරුවන්ට මතක් වෙන්නේ මොකද්ද? මැණික. ඔයාලට මතක් වෙන්නේ මැණික මතක් වෙනවා. ඉතින් කන්නේ නැහැ බොන්නේ නැහැ. අර පුරෝහිතතුමා අපේ බෝසත් පුරෝහිතතුමා බලන් ඉන්න රජුරු එන්නේ විනාශ වෙනවා. නැති වෙලා යනවා. මේක වෙනස් කරන්න ඕනේ කියලා සංදර්ශනයක් සැනකෙලියක් පැවැත් උත්සවයක්. රජුරුවත් මේක ලෑස්ති කරන් රජුරු දැන් බලාගෙන ඉන්නවා. එක එක ඒවා ඉදිරිපත් කරනවා. මේ අතර එක මිනිස්සෙක් ඉදිරිපත් කළා දිග කඩුවක් ගිලින එකක්. රජුරන්ට මේකට පුදුම හිතුණා. අමාරුම වැඩක් නෙමෙයි මිනිස්සයා මේ ලෝකෙ කළේ. කඩුවක් ගිලින එක. දැකලා ඇතිනේ නේ සර්කස් වලින් පෙන්නනවා. ඒක පුරුදු නැතුව කරන්න බෑ. සමහර වෙලාවට ඔය කඩු ගිලිනවා කිව්වට සමහර කඩු තියෙන ඇතුල් මේ මිට පැත්තට එබෙන. ඒ වගේවත් කටර දාගන්න කට්ටිය. නමුත් ඇත්තටම ගිලින කට්ටියකුත් එමෙ ඉන්නව පුරුදු කරලා. රජුරු පුරෝහිතතුමාට කිව්වා පුරෝහිතතුමනි ළඟ හිටිය මේ ලෝකේ කරන්න තියෙන අමාරුම වැඩේ නේද ඔය කලේ කියලා කිව්වා. අන්නේ වෙලාවේ බෝසත් මේ පුරෝහිතතුමා කල්පනා කළා රජුරුන්ගේ හිත හදාගන්න මේක තමයි හොඳම වෙලාව. රජතුමනි ඕක මොන අමාරුවක්ද? ඔయిత වඩා මේ ලෝකේ අමාරු වැඩක් තියෙනවා කිව්වා. මොකද්ද? ඉලහුවා. රජතුමනි තමන්ගාව තියෙන දේ තව කෙනෙකුට දෙන්න හිතන එක කඩුවක් ගිලිනවට වඩා අමාරු වැඩක් කිව්වා. මිනිස්සෙකුට කඩුවක් ගිලින්න පුළුවන් කිව්වා. හැබැයි තමන්ගාව තියෙන එකක් තව කෙනෙකුට දෙන්න හිතනවා කියන්නේ ඊට වඩා අමාරු එකක් කිව්වා. රජුරෝ කල්පනා කළා. දැන් මට එහෙම හිතුණානේ. ඒකට මං කඩුවක් ගිලිනවට වඩා අමාරු වැඩක් ඊට වඩා අමාරු වැඩක් තියෙනවද කියලා ඇහුවා. බෝසත් පුරෝහිතතුමා කියන ඊටත් වඩා අමාරු වැඩක් තියෙනවා. දෙන්න හිතුව විදිහටම දෙන එක ඊටත් වඩා අමාරුයි කිව්වා. කඩුවක් ගිලිනවට වඩා අමාරුයි දෙන්න හිතන එක ඊට වඩා අමාරුයි හිතපු විදිහටම. ඒක දන් දෙන අය සමහර වෙලාවට ජීවිත අත්දැකීමෙන් දන්නවා. මෙහෙම දෙනවා කියලා හිතනවා. දාන කිට්ටු වෙනකොට නෑ ඔච්චර ඕනේ. ඔච්චර මොකටද හාමුදුරුවන්ට ටිකක් දෙනවා ඔච්චර සැපට ඉන්න ඕනේ කියලා එහෙම හිතනවා. රජුරෝ ඊළඟට අහන ඊටත් වඩා අමුරු දෙයක් තියෙනවද? ඕ රජතුමනි තියෙනවා. මොකද්ද? දුන්නා කියමුකෝ. දුන්නට පස්සේ ඒ දේ හිතින් හිතන්නේ නැතුව අතහැරලා කල්පනා කරන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක ඊටත් වඩා අමාරුයි කිව්වා. දැන් ඔන්න එහෙනම් මේ ලෝකේ මිනිස්සෙකුට Taman සන්තක දෙයක් දෙන්න හිතන එක කඩුවක් ගිලිනවට වඩා අමාරුයි. හිතපු විදිහටම දෙන එක ඊටත් වඩා අමාරුයි. දුන්නට පස්සේ ඒ ගැන අපව හිතන්නේ නැතුව එන එක අතින් අතහරින එක ඊටත් වඩා දානය ගැන ඔන්නෝමයි ධර්මයේ කියන්නේ. ඒකට මේ දානය ගැන එක්තරා වෙලාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනාවක් තමයි අපි ඉගෙන ගන්න. මේ දේශනාවේ නම තමයි දක්ඛිනා විභංග සූත්‍රය. මොකද්ද? දක්ඛිනා විභංග සූත්‍රය. තාම ප්‍රසිද්ධ සූත්‍ර දේශනාවක්. බොහෝ අවස්ථාවලදී මේ සූත්‍ර දේශනාව සාකච්ඡා කරනු ලැබෙනවා. හැබැයි මේ සාකච්ඡා කරනු ලබන්නේ මේ සූත්‍රයේ පරිපූර්ණ අදහස. මේ සූත්‍ර දේශනාවේ පරිපූර්ණ ඉගැන්වීම නෙවෙයි කතා කරනු ලබන්නේ. මේ සූත්‍ර දේශනාවේ පරිපූර්ණ අදහස, පරිපූර්ණ ඉගැන්වීම සැබවින්ම ශ්‍රාවකයෙකුට ජීවිතේ හාත්පසින්ම සැනසෙල්ල උදා කරගන්න පුළුවන්, හාත්පසින්ම විමුක්තිය පිණිස උපකාර කරගන්න පුළුවන් ඉගැන්වීමක් තියෙනවා. ඒතර මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ශාක්‍ය ජනපදයේ කපිලවස්තු නුවර නීග්‍රෝධාරාමයේ වැඩ ඉන්න කාලේ. කොහේ වැඩ ඉන්න කාලෙද? ශාක්‍ය ජනපදයේ බුදුරජාණන් වහන්සේගේ බෝසත් කාලේ රාජ්‍ය තමයි මොකද්ද? ශාක්‍ය රාජ්‍ය. ඒතර මේ ශාක්‍ය ජනපදයේ වැඩ සිටියා කොහෙද? කපිලවස්තු නුවර නීග්‍රෝධාරාමයේ තමයි වැඩ සිටියේ. එතකොට මේ නීග්‍රෝධාරාමයේ වැඩ ඉන්නකොට භාගතුන් වහන්සේගේ ගිහි කල බෝසතාණන් වහන්සේගේ සුළුමම තමයි කවුද? ප්‍රජාපති මහදේවිය. ඒතර ප්‍රජාපති ගෞතමී මහදේවිය පැවිදි භාවයට පත් වුණා පස්සේ මේ පැවිදි භාවයට පත් වෙන්න කලින් ප්‍රජාපති ගෞතමී මහදේවිය
කල්පනා කළා මගේ බුද්ධ පුත්‍රයන් වහන්සේ දකින්න යන්න ඕනේ. දැන් ශාක්‍ය ජනපදයේ වැඩ ඉන්නේ. ඒ නිසා උන්වහන්සේ බැහැ දකින්න නිකන් යන්න බෑ කියලා කපු ගස් සිටවලා කපු ගස් වලින් කපු හැදුනහම කපු නූල් කෙටලා කපු නූල් වලින් සිවුරක් සකස් කරගත්තා. තමන්ම දෑතින් හදලා බුදුරජාණන් වහන්සේ මගේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ මගේ ලය මණ්ඩලය හැදුනේ මම කිරි පෙවලා හැදුවේ. එහෙම එයාට එහෙම හැඟීමක් තියෙනවා. ඇත්තටම ඒ ලොකු මහත් කරපු දරුවානේ. ගිහි කල. දැන් ඇයගේ දරුවට කිරි දෙන්නේ නැතුව බෝසතාණන් වහන්සේට කිරි දීලා තමයි ලොකු මහත් කරපු බව අපි ඉගෙනගෙන අහලා තියෙනවා. ඉතින් ඇයට දාරක ස්නේහය පුත්‍ර ස්නේහය තියෙනවා. ඒ නිසා මේ පුත්‍ර ස්නේහයෙන් දැන් මේ සිවුර මහගෙන සකස් කරගෙන බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ගියා. ඊට පස්සේ හමු වෙන්න ගිහිල්ලා සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේට ස්වාමීනි භාගතුන් වහන්සේ මම මේ මගේම දෑතින් කපු කෙටලා නූල් හදලා සිවුරක් සකස් කරලා ගෙනාව ඔබ වහන්සේට පූජා කරන්න. ස්වාමීනි භාගතුන් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් මේ චීවරය පිළිගන්න සේක්වා මේ වස්ත්‍රය පිළිගන්න සේක්වා කියලා මේ මහා ප්‍රජාපති ගෞතමී විසින් ප්‍රකාශ කළා. ඒත් මොකක් හිතන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ මේ සිවුර පිළිගන්නේ නැද්ද? ඇයට අනුකම්පාවෙන් සිවුර පිළිගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ කෝක මට පූජා කරන්න එපා. සංඝේ දේහි ගෞතමී. සංඝයාට පූජා කරන්න කිව්වා. මට පූජා කරන්න එපා. දැන් මං මෙහෙම දෙයක් ඇහුවොත් අද පන්සලට ඉන්න ස්වාමින් වහන්සේලා අතරින් තමන් පැහැදිච්ච ස්වාමින් වහන්සේට පූජා කරන්න මොන හරි අරන් යනවා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා අනේ ඕක මට පූජා කරන්න එපා මට පූජා කරන්න නැතුව දාන වේලාවට සාංගික කරලා පූජා කරන්න. දැන් මොකද හිතෙන්නේ? එවෙලේ ඉඳලා මොකද හිතෙන්නේ? එවෙලේ ඉඳලා මනස ගැටෙනවා. දේශය උපද්දව ගන්නවා, තරහ ඇති කර ගන්නවා. දැන් ප්‍රජාපති ගෞතමී එහෙම තරහ වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් පැහැදීම තියෙනවා, දාරක ස්නේහය තියෙනවා. ඒ නිසා අය නැවත වතාවක් කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ අනේ මම මේ සුරු බොහොම දුක් විඳලා දුක් මහන්සියෙන් මේ නූල් කෙටලා නූල් හදලා මේ සිවුර මහලා මේක කපලා මේ පඳු පොළ සකස් කරගෙන ගෙනාවේ. දැන් ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේට මේ සුගත චීවරයේ සාමාන්‍ය චීවරයකට වඩා විශාලයිනේ. ඒතර කොච්චර නූල් ප්‍රමාණයක් මේකට එන්න ඕනද? ඒ කපු කෙටන්නේ නැද්ද කොච්චර නූල් හදන්නද මේක මහන්න කොච්චර කාලයක් යන්නේ නැද්ද? නේ? සිවුර මහලා පඳු පොළ කාලේ කොච්චර ගත වෙන්නේ නැද්ද? හැබැයි බුදුරජාණන් වහන්සේ ඇයට කිව්වේ නෑ මොකද්ද ඔය කරපු වැඩේ වැඩක් තියනවද ඕක? ඔහොම කරා කියලා මට පූජාවක් කළා වෙනවද? ඔකට ඔය විච්ච මහන්සිය මේ නිකන් මේ වෙන දෙයකට යොමු කරන්න තිබ්බනේ. ඇයි මං වෙනුවෙන් උච්චර මහන්සුනේ කියලා කියන්නේ ගියේ නැහැ. ඇයි? ඇය පහල කරපු සෑම සිතුවිල්ලක්ම පහල කළේ කවුරු වෙනුවෙන්ද? ලෝතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. ඇය තුල පහල වෙච්ච සිතුවිල්ලක් පාසාම ඇයට පිං අයිති වෙලා ඉවරයි. ප්‍රමාණ කරන්න බෑ. ඇයට පිං අයිති වෙලා ඉවරයි දැන්. ඒ පින මහත්ඵල මහානිසංස වෙන්න ඕන නිසායි තවත් බුදුරජාණන් වහන්සේ යෝජනා කළේ. නිසා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කෙනෙක් මල් ටිකක් නෙලනවා නම්, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කෙනෙක් පැන් ටිකක් සකස් කරනවා නම්, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කෙනෙක් මලුවක් අමදිනවා නම්, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පුංචි හරි යමක් කරනවා නම් ඒ කරන දේ අපි අගය කරන්න ඕනේ, ප්‍රශංසා කරන්න ඕනේ. ඇයි ඒ කාරණාව කරන්නේ කවුරු වෙනුවෙන්ද? බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. ඒකේ වටිනකමක් නැත්තම් ප්‍රජාපති ගෞතමීට එවෙලෙම දේශනා කරන ඕක නෙවෙයි කරන්න ඕන, ඕක කරලා වැඩක් නැහැ කියලා දේශනා කරන. මොකද බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි. උන්වහන්සේ තරම් අපිට මේ ලෝකේ යහපතක් වෙනවා දකින්න කැමති තවත් කෙනෙක් නැහැ. එහෙනම් උන්වහන්සේ අයහපත පිටිස හේතු වෙන දෙයක් අනුමත කරන්නේ නැති බව මතක තබා ගන්න. ඒ තුන්වෙනි වතාවෙත් කියන ස්වාමීනි මම බොහොම දුක් විඳලා මහන්සියෙන් සකස් කරගත්ත චීවරය මා කෙරෙහි අනුකම්පාවෙන් පිළිගන්නසේක්වා. තුන්වෙනි වතාවෙත් තථාගතයන් වහන්සේ දේශනා කරනවා මා හේවං ගෞතමී. ගෞතමී එහෙම කියන්නේ පා සංඝයේ දෙහි සංඝයාට දෙන්න කිව්වා. සංඝයාට පූජා කරන්න කියලා කිව්වා. එතකොට මේ විදිහින් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ ඇයිද කියන කාරණාව මේ සූත්‍ර දේශනාව අපිට හම්බ වෙනවා. ඒතර මෙහෙම ප්‍රතික්ෂේප කරනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා.
අනේ ආනන්ද ස්වාමීන් වහන්සේට හරි සංවේගයක් උපදිනවා. දුකක් ඇති වෙනවා. ඇයි ඒ? පුංචි කාලේ අම්මා නැති වුණාට පස්සේ දින 7න් සිද්ධාර්ථ කුමාරයාගේ අම්මා නැති වුණේ. තුරුල්ලට අරගෙන තුරුලේ හොවාගෙන උණුහුමට තුරුළු කරගෙන කිරි ටික පොවලා නැලවිලි කවි කියලා පුංචි කාලේ ඉඳලා ප්‍රජාපති ගෞතමිය මවක්ගේ අඩුව දැනින් නැතුව සුළු මව හැටියට පෝෂණය කළ බෝසතාණන් වහන්සේ. ආනන්ද සානස දන්නවනේ. ඒතර ආනන්ද සානසට හරි සංවේගයක් ඇති වෙනවා. අනේ මේ කිරි අම්මා මේ මෑණියන් ඉල්ලීම ප්‍රතික්ෂේප කරන භාගතුන් වහන්සේ මංවත් කතා කරලා බලන්න ඕනේ කියලා හිතුණා. අම්මා ගැන දුක හිතෙලා සංවේගයක් ඉපදිලා. ඒතර බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ආනන්ද සානස දේශනා කරනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මහා ප්‍රජාපති ගෞතමීගේ අලුත් වස්ත්‍ර යුගල පිළිගන්නාසේක්වා. ඔබ වහන්සේ පිළිගන්න. භාගතුන් වහන්සේට ඔබ වහන්සේට බොහෝ උපකාරී වුණා. කිරියම්ම වුණා. අත්පා වැඩුවා. පෝෂණය කළා. කිරි පෙව්ව වැදුවමම කලුරිය කල වේලේ පටන් භාගතුන් වහන්සේට කිරි පෝපවා වහන්සේව හැදුවේ ප්‍රජාපති ගෞතමීන් වහන්සේ ගිහි කල. අනේ නිසා අම්මට පිහිට වෙන්න අම්මට අනුකම්පාවෙන් පිළිගන්න සේක්වා. හරි සංවේදී ජනක ඉල්ලීමක් නේද? භාගතුන් වහන්සේ ගිහිල්ලනවා. මේ අම්මා ඇවිල්ලා ඉන්නේ. ඔබ වහන්සේ ගිහි කල මොන තරම්නම් පරිස්සම් කළාද මේ මෑණියෝ පුංචි කාලේ. එimhe පරිස්සම් කරපු මෑණියෝ අද කරන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න එපා කියලා කිව්වා. ඊළඟට මතක් කරනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මහා ප්‍රජාපති ගෞතමීට බොහෝ උපකාරී වුණා ඔබ වහන්සේ. කියන්නේ මහා ප්‍රජාපති ගෞතමියට ඔබ වහන්සේ ගොඩාක් උපකාර වුණා. ඔබ වහන්සේ වෙත පැමිණි නිසායි මහා ප්‍රජාපති ගෞතමිය බුදුන් සරණ බුදුරජාණන් වහන්සේ සරණ ගියේ. ධර්මයේ සරණ ගියේ. සංඝ රත්නයේ සරණ ගියේ ඔබ වහන්සේ වෙත පැමිණිච්ච නිසා. දැන් මේ කියපු කාරණාව තේරෙනවද? ප්‍රජාපති ගෞතමීගේ ජීවිතයේ සිද්ධ වෙච්ච ලොකුම ලාභේ තුනුරුවන් සරණ යන්න පුළුවන්කම ලැබීම. ඔබ වහන්සේට ඇය උපකාර වුණා වගේම ඇයටද ඔබ වහන්සේ උපකාර වුණා ජීවිතේ තුනුරුවන් සරණ යන්න. ඇගේ ජීවිතේ විශාල යහපතක් සැනසීමක් ඇති කරගත්ත කවුරු නිසාද? ඔබ වහන්සේ නිසා, බුදුරජාණන් වහන්සේ නිසා. ඒ නිසා තුනුරුවන් සරණ යන්න ඔබ වහන්සේට පිහිට වුණා වගේ අනේ ඇගේ වස්ත්‍ර යුගලේ පිළිගන්නසේක්වා. එපමණක් නෙමෙයි භාගතුන් වහන්සේ ඔබ වහන්සේ වෙත පැමිණිච්ච නිසායි ඔබ වහන්සේ සරණ ගිය නිසායි ඇය සත්තු මරණයකින් වැළකුණේ. හොරකම් කිරීමෙන් වැළකුණේ. කාමයේ වරදව හැසිරීමෙන් වැළකුණේ. බොරු කීමෙන් වැළකුණේ. රහමෙන පානින් වැළකුණේ ඔබ වහන්සේ නිසා. ඒ කියන්නේ ප්‍රජාපති ගෞතමී නිතින්ම පන්සිල් රැකපු තැනැත්තියක්. දැන් සමාජගත ජීවිතයක ඉන්න සමාජගතව ඉන්න අය හැටියට බලන්න ඕන බුදුරජාණන් වහන්සේ සරණ ගිය නිසා මේ ටික හැදිලා තියෙනවද අපි ගාව කියලා. දැන් ප්‍රජාපතිය සරණ ගිය නිසා තුනුරුවන් සරණ යන්න පුළුවන්කම ලැබුණා. පන්සිල් පද 5 රකින්න කෙනෙක් වුණා. කවුරු නිසාද? බුදුරජාණන් වහන්සේ සරණ ගිය නිසා. ඒතර අපි ධර්මයේ හැන අපි කල්පනා කරලා බලන්න ඕනේ සමාජගත ජීවිතයක අනේ මම බුදුරජාණන් වහන්සේ සරණ ගිහලා තුනුරුවන් ගැන පැහැදීමක් හදාගෙන තියෙනවද? මම බුදුරජාණන් වහන්සේ සරණ යාම නිසා මට මගේ ජීවිතේ පන්සිල් පද 5 රැක ගන්න පුළුවන්කම ලැබුණද කියලා කල්පනා කරලා බලන්න ඕන. ඉතින් අපේ ජීවිතේ පන්සිල් පද 5වත් රැක ගන්න බැරි නම් ගියන් හැටියට බුදුරජාණන් වහන්සේ සරණ යාමේ අර්ථය කොහොමනම් අපේ ජීවිතය අපි ඉෂ්ට කරගන්නද? බුදුරජාණන් වහන්සේ සරණ යාමේ අර්ථය තමයි සිත නිවා ගැනීම, නිකලෙස් වීම, සසර නැවත පැවැත්මකට නොයෑම. ඒ නිසා ඒ අර්ථය සම්පාදනය කරගන්න අඩුම තරමේ පන්සිල් ටිකවත් අපි රකින්න පුරුදු වෙන්න ඕනේ. දැන් ප්‍රජාපතිය පන්සිල් රකින්න හරි ජීවිතේ පුරුදු උනේ ස්වාමිනී භාගතුන් වහන්සේ කවුරු නිසාද? ඔබ වහන්සේ නිසා. ඔබ වහන්සේගේ සරණ ඇයට නොලැබුණා නම් මතක තබා ගන්න ස්වාමිනී භාගතුන් වහන්සේ ඇය මෙහිම පන්සිල් රකින්න කෙනෙක් නෙවෙයි. එපමණක් නෙවෙයි ස්වාමිනී භාගතුන් වහන්සේ වෙත පැමිණිලයි මහා ප්‍රජාපති ගෞතමිය බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමකින් යුක්ත වුණේ. ස්වාමිනී භාගතුන් වහන්සේ මේ ප්‍රජාපති ගෞතමිය ගැන බුදුරජාණන් වහන්සේ පිළිබඳව නොසෙල්වෙන ශ්‍රද්ධාවක් තියෙන පැහැදීමක් තියෙන හෙලවෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ. කාටවත් වෙනස් කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ වෙනස් වෙන්නේ නැති පැහැදීම ඔබ වහන්සේ පිළිබඳව ඇති කරගත්තේ ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා. ඔබ වහන්සේගෙන් බණ අහලා ඔබ වහන්සේගෙන් කරුණ ඉගෙනගෙන ඇය තුළ පවතින නොසෙල්වෙන ශ්‍රද්ධාවක් ඔබ වහන්සේ ගැන. නොසෙල්වෙන පැහැදීමක් ධර්මයේ ගැන තියෙනවා. නොසෙල්වෙන පැහැදීමක් සංඝ රත්නය ගැන තියෙනවා.
ආර්යකාන්ත සීලෙන් යුක්ත වුණ අය. දැන් බලන්න ඇයගේ ජීවිතයේ තියෙන ಗುಣ ටිකක් නෙමෙයි කියන්නේ. කවුරු ඉස්සරහද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ ඉස්සරහ කවුද මේක කියන්නේ? ආනන්ද ස්වාමීන් වහන්සේ. දැන් සමාජගත ජීවිතයක ඉන්න සමාජගත මිනිසුන් හැටියට සහ ආයුෂ්මතුන්ලගේ ජීවිතය තුළ ආයුෂ්මතුන්ලා වැඩිපුර මිනිස්සුන්ගේ ගුණ අහලා තියෙන ජීවත් වෙලා ඉඳිද්දිද මැරුණට පස්සේද? කොහොමද අහලා තියෙන්නේ? ජීවත් වෙලා ඉද්දි අම්බෝ ජීවත් වෙලා ඉද්දි ගුණ අහන්න බෑ මේ සමාජයෙන් ලීසි නෑ. වැඩිපුර ගුණ අහන්න හම්බෙන්නේ කොහොමද? මැරුණට පස්සේ කියන ගුණ මොනවාද? මහා බොරු ගොඩක්නේ කියන්නේ නේ. ඇත්ත කියන්නේ නැහැ සමහරලාට. අපි කටයුතු කරන්න ඕනේ මැරුණට පස්සේ ගුණ අහන්නද ජීවත් වෙලා ඉද්දි ගුණ අහන්නද? දැන් ජීවත් වෙලා ඉද්දි අහන ගුණ ටික කාගෙන්ද මේ අහන්නේ? ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ ඒගේ ගුණ ටික. ලේසි පහසු වැඩක්ද මේ? කවුරු ඉස්සරහද කියන්නේ? සාමාන්‍ය කෙනෙක් ඉස්සරහද? කිසිවක් හංගන්න බෑ බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ ඉස්සර හැංගිලි බොරු. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වඳිනකොට සියල්ල බුදුරජාණන් වහන්සේ දන්නවා. මේකා මෙහෙමයි ඉන්නේ, මෙහෙමයි කරන්නේ කියලා. බිම බලාගෙන ගියාට හිත මෙහෙමයි තියෙන්නේ කියලා දන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ ඉස්සර හංගන්න බැරි බව දැනගෙන මේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ මේ ගුණ ටික අහන්න මහා ප්‍රජාපතිය සැබවින්ම මොනතරම් පුණ්‍යවන්තද කියලා කල්පනා කරලා බලන්න. එතකොට කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ එපමණක් නෙවෙයි මේ මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේ මේ ගෝතමිය ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා තමයි දුක්ඛාර සත්‍ය පිළිබඳව සැක රහිත උනේ. මේ දුක්ඛාර සත්‍ය පිළිබඳව සැක කරන්නේ නැති මනසක් හැදුනේ ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා. ඊළඟට දුක්ඛ සමුදයාර සත්‍ය පිළිබඳව සැක කරන්නේ නැති. දුක්ඛ නිරෝධාර සත්‍ය පිළිබඳව සැක කරන්නේ නැති. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාර සත්‍ය පිළිබඳව සැක කරන්නේ නැති ශ්‍රේෂ්ඨ ආර්යත්වයටපත් උනේ ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා. ඒ කියන්නේ ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා. මේ දේශනාවට අනුව මේ පූජාව කරන වෙලාවේ අය යම් මට්ටමක අවම වශයෙන් සෝවාන් මාර්ගඵලයටවත්පත් වෙලා ඉන්නට ඇති. ඒකට හිතන්න එහෙම මාර්ගඵලයටපත් වෙලා ඉන්න තැනැත්තිය තමයි මේ බුදුහාමුදුරන්ට චීවරයක් සකස් කරලා පූජා කරන්නේ. ඒකට අද ගොඩාක් දෙනෙක් බුද්ධ පූජාවට ගරහනවා, බනිනවා, දොස් කියනවා, වැඩක් නැහැ කියනවා. ඒ අය මාර්ගඵල ලැබලද? මාර්ගඵලයක් ලබන්න තබා සුදුසු ගුණයක්වත් තාම හදාගෙන නැහැ සමහර මිනිස්සු බැන්නට. මේ මාර්ග ලැබපු අය බුදුරජාණන් වහන්සේට චීවරයෙන් උපස්ථාන කරන්න හදනවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මනා පිළිබඳව අවබෝධයක් තියෙන අය බුදුරජාණන් වහන්සේට චීවරයෙන් පූජා කරන්න හදනවා කියනවා. නේද? ඒ නිසා එවැනි බුදු පූජාවන් භාගතුන් වහන්සේට ලැබෙන්නේත් පිනට, කෙනෙකුට කරගන්න ලැබෙන්නේ සංසාරේ බුද්ධ පූජාව කරගන්න ලැබිච්ච පිනට. දැන් මේ ආයුෂ්මතුන්ලට උදේ හවස තථාගත ධාතුන් වහන්සේලාට අපෝපස්ථාන කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. හිතනවාද ආයුෂ්මතුන්ලා මේ නිකම්ම ලැබිච්ච එකක් කියලා? සංසාරේ ඒ වෙනුවෙන් පින් පුරලා තියෙන්න ඕන. නැත්තම් ධාතුන් වහන්සේ නමකට වඳින්න පුදන්න උපස්ථාන කරන්න හම්බ වෙන්නේ ඒ පින සංසාරේ හදලා තිබ්බ නිසා තමයි ආයුෂ්මතුන්ලට මේ අවස්ථාව මේ විදිහේ ලැබුණේ කියන එක අමතක කරන්න එපා. ඒ නිසා අය මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේට ආනන්ද සාන්නසේ අයගෙන කියනවා ස්වාමීනි අය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත ඔබ වහන්සේ නිසා තමයි ඒක ලැබුණේ ඇයට. අයටද ඔබ වහන්සේ බොහෝ උපකාර වුණා. අයද ඔබ වහන්සේට බොහෝ උපකාර වුණා ස්වාමීනි. ඒ නිසා මේ චීවරය පිළිගන්න සේක්වා කියලා මොකක් කළාද? ආරාධනා කළා. ආරාධනා කරාම බුදුරජාණන් වහන්සේ මතක් කරන ආනන්ද ඒක එහෙමම තමයි. ඔය කාරණාවේ කිසිම වෙනසක් නැහැ. ඔය කියපු ටික එහෙමම තමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ හරි ලස්සන කතාවක් බුදුරජාණන් වහන්සේ කියන මොකද්ද? ආනන්ද යම් කිසි පුද්ගලයෙක් කරා පැමිණිලා බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම්, ධර්මයේ සරණ ගියා නම්, සංඝ රත්නයේ සරණ ගියා නම් ඒ කිව්වේ කවුරු හරි කෙනෙක් නිසා බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් සරණ යන්න පුළුවන්කම ලැබුණා නම්. තේරුණාද කියපු කාරණේ? දැන් මේ ආයුෂ්මතුන්ලට තුනුරුවන් සරණ යන්න පුළුවන්කම ලැබුණේ අම්මා නිසා, තාත්තා නිසා, සහෝදරයා නිසා, එහෙම නැත්නම් කල්යාණ මිත්‍රෙක් නිසා කියලා හිතන්නකෝ. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද එහෙම සරණ යන්න Tamanට අවස්ථාව සලසලා දුන්න පුද්ගලයා පිළිබඳව කෘතගුණ සලකලා අවසන් කරන්න බෑ කිව්වා.
කෙනෙකුට ජීවිතේ තුනුරුවන් සරණ යන්න උදව් කළොත් එහෙම Tamante උදව් කරපු කෙනාට කළගුණ සක්වල දක්වලා ඉවර කරන්න බෑ කිව්වා. ඇයි එයා? ඇයි එයා තමයි ජීවිතේ ලොකුම ලාභය අපිට කරලා දීලා තියෙන්නේ. තුනුරුවන් සරණ යන්න පුළුවන්කම ලැබෙනවා කියන එක. නිසා ආශ්මතුල්ලාගේ ජීවිතේ කවුරු හරි කෙනෙක් මේ තුනුරුවන් සරණ යන්න ආශ්මතුල්ලට අවස්ථාව සලසලා දුන්නා නම් මග කියලා දුන්නා නම් වචන වලින් හරි හිත හැදුවා නම් එයාට කෘතගුණ සලකලා ඉවර කරන්න බෑ කිව්වා. මොනවද මේ කෘතගුණ සලකනවා කියලා කියන්නේ? වන්දනා කිරීම, දුට විට අසුනින් නැගීම, ඇඳලි බඳ බැඳීම, උපස්ථාන කිරීම, චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස බෙහෙත් පිළිකර දීම. මේ ආමිසයෙන් උපකාර කරනවා කියන එක තමයි මෙතන සඳහන් කරන්නේ කෘතගුණ සලකනවා කියලා. ඒත් ඒවා නරක දේවල් නෙමෙයි. එහෙම කරලා ඉවර කරන්න බෑ කිව්ව බුදුරජාණන් වහන්සේ. කොහොමද ඉවර කරන්නේ? අපේ ජීවිතේට එච්චර ලාභයක් දෙන කෙනෙක්ට සලකලා. ඊළඟට සඳහන් කරනවා ආනන්ද යම් පුද්ගලයෙක් මේ ලෝකේ සතුන් මැරීමෙන්, හොරකම් කිරීමෙන්, කාමවරදව හැසිරීමෙන්, බොරු කීමෙන්, රහමෙර පාන කිරීමෙන් කියන මේ කාරණා පහෙන් මිදෙනවා නම් කාගේ හරි උදව්වකින්. කවුරු හරි නිසා ඒ උදව් කරපු කෙනාට කෘතගුණ සලකලා දක්වලා ඉවර කරන්න බෑ කිව්වා. බලන්න. එහෙනම් මේ ලෝකේ කෙනෙකුගේ ජීවිතේට දෙන්න පුළුවන් වටිනම තෑග්ග මොකද්ද? දෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨම දේ මොකද්ද? බුදුනුරුවන් පිළිබඳව පැහැදීම, සීලවන්ත කිරීම, සීලේ පිහිටීම කියන මේ කාරණා. ඒකට හිතලා බලන්න පින්වතුනි, ඊට එහා අපිට ජීවිතයක ලැබෙන්න ඕනේ තව දෙයක් තියෙනවද? ඊට එහා අපිට ලාභයක් සිද්ධ වෙන කාරණාවක් තව තියෙනවද? නැහැනේ. ඊළඟට සඳහන් කරන ආනන්ද යම් කිසි පුද්ගලයෙක් කරා තම් කිසි පුද්ගලයෙක් පැමිණිලා බුදුරජාණන් වහන්සේ පිළිබඳව නොසෙල්වෙන ප්‍රසාදයක්, ධර්මයේ සංගරත්නයේ වෙනස නොසෙල්වෙන ප්‍රසාදයක් ඇති කරගන්නවා නම්, ආරකාන්ත සීලෙන් යුක්ත වෙනවා නම් ආනන්ද ඒ පුද්ගලයාට කෘතගුණ දක්වලා ඉවර කරන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒකට බලන්න කෘතගුණ දක්වලා ඉවර කරන්න බැරි තරම් යහපතක් ඒ අය අපේ ජීවිතේට කරලා තියෙනවා. ආනන්ද යම් කිසි පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් කරා පැමිණ කවුරු හරි නිසා දුක්ඛාර සත්‍ය, දුක්ඛ සමුදයාර සත්‍ය, දුක්ඛ නිරෝධාර සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මාර්ග සත්‍ය කියන මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සැක නැතිව අඩුවක් නැතිව මනා ලෙස අවබෝධ කරගත්තා නම් කවුරු හරි නිසා කෙනෙක් නිසා සීලයට පැමිණිලා සමාධියට ඇවිල්ලා බණ අහලා භාවනා කරලා වෙන්න පුළුවන්. ඒ මාර්ගයේ පෙන්නපු ඒ මඟට ඔබ යොමු කළ ඒ අවස්ථාව ඔබට හදලා දුන්න කෙනාට කෘතගුණ දක්වලා ඉවර කරන්න බෑ කිව්වා. කන්න බොන්න අදින්න පළඳින්න දීලා සලකලා ඉවර කරන්න බෑ කිව්වා. ඇයි? ඒ තරම් යහපතක් අපේ ජීවිතේට සිද්ධ වෙලා තියෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් සැක නැතුව ඊට වඩා යහපතක් මේකේ තවත් නෑ. දුක ඉවරයි. එතකොට සඳහන් කරනවා ආනන්ද මේ සියල්ල මම පිළිගන්නවා. මේ සියල්ල මම දන්නවා. ආනන්ද වෙන වෙනම පුද්ගලිකව දිය හැකි දාන 14ක් මේ ලෝකේ තියෙනවා. මේ ලෝකේ මොනවාද තියෙන්නේ? වෙන වෙනම පුද්ගලිකව දෙන්න පුළුවන් දාන 14ක් තියෙනවා. ඒතර මේ ශාසනයේ දානේ දීම කොටස් දෙකකට බෙදෙනවා. පුද්ගලික දාන සහ සාංගික දාන. සාංගික නොකර පූජා කරන හැම දෙයක්මයි වෙන්නේ මොන දාණයටද? පුද්ගලික දාණයට. දානයක් සාංගික වෙන්න නම් දායක මාත්‍යගේ හදවතේ අදහසක් තියෙන්න ඕන. එක නමකට හරි කමන්නේ මා මේ පූජා කරන දේ මහා සංඝරත්නය කාලත්‍රවාදී ත්‍රිකාල මහා සංඝරත්නයට පූජා වේවා කියන අදහස තියෙන්න ඕනේ. එහෙම නැතුව 100ක් නමක් වඩම්මලා දුන්නත් දානයක් සාංගික වෙන්නේ නැහැ. අද ගොඩාක් දෙනෙක්ට මේ සාංගික දානවල ආනිසංස නැත්තේ මොකද? සාංගික වෙන්න නෙමෙයි දානෙ දෙන්නේ. එහෙම අදහසක් නැහැනේ දානේ පූජා කරන වෙලාවට වැඳගෙන ගාථා කිව්වට ඒ අදහස මනසේ එන්න ඕන. චේතනා සම්පත්තිය. ඒ අදහස මනසේ ආවොත් විතරයි ඒ දානේ මොකක් වෙන්නේද? සාංගික වෙන්නේ. එහෙනම් මේ ඊළඟට බුදුහාමුදුරු දේශනා කරනවා මොකද්ද? පෞද්ගලික දාන 14ක් තියෙනවා. සාංගික දාන පිළිබඳව විස්තර කරනවා ඊළඟට. මෙතන කියනවා මොකද්ද? පෞද්ගලික දාන 14ක් තියෙනවා. ඒ පෞද්ගලික දාන 14 පළවෙනි දාණය තමයි මොකද්ද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන දාණය. පළවෙනි දාණය මොකද්ද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන දාණය. දෙවෙනි එක තමයි සඳහන් කරනවා පසේ බුදුරජාණන් වහන්සේ උදෙසා දෙන දාණය. පූජා කරන දාණය. තුන්වෙනි එක තමයි
තථාගත ශ්‍රාවකෝ රහතන් වහන්සේ උදෙසා දෙන දානය. හතරවෙනි එක තමයි රහත් මඟට පිළිපන්නා වූ දානයද කියන්නේ රහත් මඟට පිළිපන්නා වූ දානය. කියන්නේ අරහත් ඵල සාක්ෂාත් කරගත් එක්කෙනාට පස්සේ දෙන දානය තමයි මොකද්ද? අරහත් මාර්ගඵලයට පැමිණි මාර්ගයේ ඉන්න කෙනා. අරහත් වෙන්න පිළිපන්න කෙනා. රහත් වෙලා නැහැ. ඊළඟ එක තමයි අනාගාමී ශ්‍රාවකයා උදෙසා දෙන දානය. ඊළඟ එක තමයි අනාගාමී මාර්ගයේ ඉන්න කෙනා උදෙසා දෙන දානය. ඊළඟ එක තමයි මොකද්ද? සකදාගාමී ආර්ය ශ්‍රාවකයා උදෙසා දෙන දානය. ඊළඟ එක තමයි සකදාගාමී මාර්ගයේ ඉන්න කෙනා උදෙසා දෙන දානය. ඊළඟ එක තමයි මොකද්ද? සෝවාන් ඵලයේ පිහිටපු කෙනා උදෙසා දෙන දානය. ඊළඟට සෝවාන් මාර්ග ඵලයට මාර්ගයේ ඉන්න කෙනා ඵලයේ පිහිටපු කෙනා මාර්ගයේ ඉන්න කෙනාට දෙන දානය. ඊළඟට සඳහන් කරනවා මේ ශාසනයෙන් බැහැරව සිටින ඊළඟ තමයි ශාසනයෙන් බැහැරව සිටින කාමයේ කෙරෙහි විතරාගී වූ කෙනෙකු උදෙසා දන් දෙනවා. ශාසනයෙන් බැහැරව ඔය තාපසයෝ කියලා කියන්නේ ධ්‍යාන අභිඥා ලැබුපා ඉන්නවනේ. ඒ අය කාමයෙන් බැහැරව ඉන්න අය. ඒ අයට දෙන දානය. එයාලත් සමාධියක් හදාගෙන විතරාගීව තමයි ඉන්නේ. ඊළඟට දෙන දානය තමයි සඳහන් කරන මෙතන බුදුරජාණන් වහන්සේ මොකද්ද කෙරෙහි ඊළඟට පුද්ගලික දානය තමයි පෘථග්ජන සිල්වතෙක් උදෙසා දෙනවා. මොකද්ද? පෘථග්ජනයි හැබැයි සිල්වත්යා. බොහොම සීලවන්ත කෙනෙක්, පන්සිල් රකින්න කෙනෙක්. ඊළඟ දානය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන පෘථග්ජන දුස්සීලයකට දෙන දානය. ඊළඟ දානය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තිරිසන් සතෙකුට දෙන දානය. ඒතර දැන් දාන කීයක් උතන තියෙනවද? 14ක් තියෙනවා. ඔන්න ඔය 14ට කියන මොකක් කියලාද? පුද්ගලික දාන 17. ඒතර දානය ගැන බුදුරජාණන් වහන්සේ කොච්චර දැනගෙන ඉන්න ඕනද මේ විදිහට දානය වර්ගීකරණය කරන්න. පුද්ගලිකව දෙන්න පුළුවන් දාන 14 වර්ගීකරණය කරන්න. සැබවින්ම බුදුරජාණන් වහන්සේ දානය ගැන දැනගෙන ඉන්න ඕනද නැද්ද? දැනගෙන ඉන්න ඕනමයි. දැන් ඔහොම පුද්ගලික දාන 14 බුදුරජාණන් වහන්සේ දේශනා කළා නිකම් හිටියේ නෑ. මේ දාන 14 ආනිසංසයත් ඊළඟට දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ආනන්ද එහිලා තිරිසන්ගත සතෙකුට දාණය දුන්නාම 100 ගුණයක ආනිසංසයක් ලැබෙනවා. 100 වතාවක් විපාක දෙනවා. තිරිසන්ගත සතෙකුට යමක් දුන්නාම ඒ දුන්නේ කී විපාකේ කී වතාවක් දෙනවද? 100 වතාවක් විපාක දෙනවා කිව්වා. ඒකට ආත්ම භාව 100කටම යන පිනක් ඒක. ලේසි පහසු පිනක්. ඒකට බල්ලෙකුට, පූසෙකුට, හරකෙකුට වෙන යන් තිරිසන් සතෙකුට දුන්නාම ඒකේ විපාකේ ආත්ම භාව 100ක් යනකම් Tamanට ලැබෙනවා. ඒකට සංසාරේ කොච්චර පින් කරගන්න පුළුවන්ද තිරිසන් සත්තුන්ට කැම දෙලා. නේ? දැන් අපි හිතමු ඉඳුල් කරා විසි කරනවා කියලා. සතෙකුට ආහාරයක් වේවා කියලා හිතාගෙන විසි කළොත් ඒ වැටෙන ඉඳුල් ටිකේ තියෙන බත් මොනවා හරි ඉඳුල් ටික කූඹියක් කෑවොත් ආත්ම භාව කීයක් විපාක දෙනවද? 100ක්. කූඹි 1000ක් කෑවොත් කීයක් හැදෙනවද? අපි දන්නේ නැහැනේ කූඹි කොච්චර. ඉතින් අපිට චේතනාව හදාගන්න විතරනේ ඕන. නේ කුරුල්ලෙකුට කෑම දාන තැන අනේ මේ තිරිසන් සතුන් මේ කුසගින්න නිවා ගනිත්වා කියලා හිතාගෙන දැම්මොත් කී දෙනෙක් දවසට බඩගින්න නිවා ගන්නවද? ඒ වාරයක් ගානේ පින්නේ. අමාරු දෙයක් නෙවෙයිනේ මේක. ආත්ම භාව 100ව කීයක් කොච්චරක් කරගන්න පුළුවන්ද? ඈ? ඒකට හිතලා බලන්න බුදුරජාණන් වහන්සේ මේ බුදු නුවණින් කොච්චර මේක දැක්කද කියලා. ඒ උන්වහන්සේ දැකපු නිසානේ කවුරු තිරිසන් සතෙකුට යමක් සිත හදාගෙන ගව් කෑම් කම්බලා දාගෙන දුන්නාම ඒක කී වතාවක් විපාක තියලා දීලා තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේ නුවණින් විමසුවා. ඒතර ඒ වගේ ගොඩාක් ජීවිත විමසලා තමයි භාගතුන් වහන්සේ මේ කාරණා මෙහෙමයි කියලා දේශනා කළේ. ඒතර දානය ගැන එහෙම කියන්නේ හැබැයිම පුළුවන්කම ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ දානය ගැන ඇත්තටම විග්‍රහාත්මකව අඩුවක් නැතුව පරිපූර්ණ වශයෙන් දැනගත්ත නිසා. දැනගත්තේ නැත්නම් කියන්න බෑ. ඊළඟට සඳහන් කරනවා පෘථග්ජන දුස්සීලයකට දෙන දාණය 10 වතාවක් විපාක දෙනවා. 10 ගුණයකින් දානිසංසය කැමති විය යුතුයි. කී වතාවක් ලැබෙනවද? 10 වතාවක්. ආත්ම භාව 1000ක්. 1000ක්. බලන්න. දුස්සීල මිනිස්සුෙකුට පෘථග්ජන දුස්සූලියෙකුට දුන්නා. නේ අපි නම් දැන් පාරේ හිඟන්නෙක් හිඟා දැක්කොත් එහෙම බනිනවනේ. ඈ ගොඩක් දෙනෙක් මිහිඟා කනවා මෙතන හිඟන්නන්න දීලා වැඩක් තියෙනවා. ඒ දුස්සීල මිනිස්සෙක් වෙන්න පුළුවන් ආත්ම භාව 1000ක් විපාක දෙන පිනක් දුන්නොත් එහෙම.
වතුර ටිකක් කෑම ටිකක් අඩුවක් පාඩුවක් අපිට මේ මිනිස්සයා ඒක අරගෙන මොනා කළාද කියලා එක වැදගත් නැහැ. සමහර මිනිස්සු පින්කම් කරන්නේ නැත්තේ දෙන එක ගැන නෙවෙයි හිතන්නේ දුන්නට පස්සේ කරන දේ ගැන හිතන්නේ. දුන්නට පස්සේ කරන දේ අපිට වැඩක් වෙන්නේ නැහැ. අපි බලන්න ඕනේ දීමින් අපිට වෙන යහපත. දුන්නට පස්සේ මිනිස්සු ඒක අරගෙන ගිහිල්ලා මොන දෙයට යොමු කළත් මතක තබා ගන්න අපිට ප්‍රශ්නයක් නැහැ. අපි දීම කරලා ඉවරයි. අපිට වෙන්න ඕනේ යහපත වෙලා ඉවරයි. දුස්සීලමත් මිනිස්සෙකුට දුන්නාම කොච්චරක් එනවද ආත්ම භාව? දහසක් එනවා. ඊළඟට සඳහන් කරනවා සිල්වත් පෘතජ්ජනයෙකුට දුන්නාම ඒ දුන්න දානේ ලක්ෂ ගුණයක දානේ සංසය කැමති වේතු. ආත්ම භාව ලක්ෂයක් විපාක දෙනවා. ලක්ෂ වතාවක්. සිල්වත් කෙනෙකුට. පොයේ දවසේ සිල් සමාදන් වෙලා ඉන්න කෙනෙකුට දානයක් දුන්න කෙනෙක් කොච්චර පිනක්ද? තමන්ගේ ජීවිතයේ පන්සිල් පද පහ රකින්න ගිහි ජීවිතය ගත කරන කෙනෙකුට දෙන එක කොච්චර පිනක්ද? ඒකට ඒ යහපත සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරලා තියෙන්නේ. නැත්තම් ලෝකේ කාටවත් මේව තෝරගන්න හම්බ වෙන්නේ නැහැ. කවුරු තෝරගන්නද? දිනයකට බැන ඉන්නවා මිසක් ඉරිසියාවේ. ඒකට මේ ලෝකේ කවුරු හරි දෙන එකකට බනිනවා නම් දොස් කියනවා නම් ඒ බනින්නේ දොස් කියන්නේ කුහකකම නිසා. කාට හරි දෙන එකකට බුදුරජාණන් වහන්සේට දෙන එකට බනිනවනේ. සංඝයාට දෙන එක බනිනවනේ. තව කෙනෙකුට දෙන එක බනිනවනම් ඒක කුහකකම. අනිත් එක තමයි කවදාවත් තවත් කෙනෙකුගේ ලැබීමට ගරහන්න යන්නත් එපා. ඒක තාම භයානක දෙයක්. ඒ ගරහන්නේ පිනටනේ. දැන් බුදුහාමුදුරන්ට ලොකු බුද්ධ පූජාව ලැබෙනවා. ලොකු විශාල වශයෙන්. ඒක බුදුහාමුදුරන්ගේ පින ඒක අනුමෝදන් වෙන සාදු සාදු කියලා. ආයි මේ ගල් පිණි වලට මොකටද ඔය පූජා කරන්න කියලා බැනලා හරියන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ පින තාම ජීවමානයි. මතක තියාගන්න අපේ භාගතුන් වහන්සේ පිරිනිවන් පානකොට භාගතුන් වහන්සේ පාරමිතා පුරපු කාලේ දාන පාරමිතාව ආදී පුරපු පාරමිතාවන්ගෙන් රැස්විච්ච පින පරිපූර්ණව ඉවර කරලා නෙවෙයි උන්වහන්සේ පිරිනිවන් පෑවේ. උන්වහන්සේ පින පරිපූර්ණව භුක්ති විඳින්නේ නැහැ. උන්වහන්සේ ඉතුරු කළා අනේ අනාගතයේ මගේ ශාසනය මහාන වෙන අයටත් මේ ලැබෙන්න ඕන කියලා. එහෙමයි උන්වහන්සේ අපි ගැන හිතුවේ. උන්වහන්සේගේ පින පරිපූර්ණව භුක්ති විඳලා පරිපූර්ණ විපාක ලැබලා පිරිනිවන් පෑවේ නැහැ. උන්වහන්සේගේ පිනින් කොටසක් ඉතුරු කළා ශාසනය අනාගතයේ වෙනුවෙන්. ඒ නිසා උන්වහන්සේගේ පිනට තමයි අද ගොඩක්ම ලැබෙන්නේ. බලන්න. ඒකට හිතන්න ඒ නිසා දීම ගැන කොයිම වෙලාවකවත් කවුට දුන්නත් කොහොම දුන්නත් හිත අපහදව ගන්න එපා. සතුටු වෙන්න දීම ගැන. ඊළඟට සඳහන් කරනවා දැන් මේ කියන්නේ පෘතජන සිල්වන්තයෙකුට දුන්නොත් ආත්ම භාව ලක්ෂයක් නේ. ඊළඟට සඳහන් කරනවා අර බුදු ශාසනයෙන් බැහැරව ධ්‍යාන සමාධි හදාගත්ත කට්ටිය ඉන්නවනේ. ඒ කට්ටියට ධ්‍යානයක් දුන්නොත් එහෙම කෝටි ලක්ෂ ගුණයක විපාකයක් කැමති වේතු. කෝටි ලක්ෂයක වාරයක්. හිතන්න පොඩි ගානක්ද? ඒ කෝටි ලක්ෂ වාරයක්ම බුදුහාමුදුරු බුදු නුවණින් විපාකේ බලලාද නැද්ද? බලලානේ. ඒක එකක් දෙකක්ද නෑ 100,000ක් බලලා මේක මෙහිම වෙන්නේමයි කියලා නිශ්චිතව කිව්වේ ඒකයි. ඒතර බුදු නුවණ කොහමද? බුද්ධ ශාසනයේ නැති ඒ හිත විතරාගී කරගත්ත කෙලෙස් වලින් යටපත් කරගත්ත අන්‍යාගාමිකයෙකුට දුන දානේ විපාකේ බලලා තමයි බුදුහාමුදුරු දේශනා කළේ. හැබැයි ඉතින් එයා කොහොම කෙනෙක් වෙන්න ඕනද? තමන්ගේ පංච නීවරණ ආදී යටපත් කරලා ධ්‍යාන සමාපatti ලැබපු කෙනෙක් වෙන්න ඕන. ඉතින් එහෙම කෙනෙකුට දුන්නාමත් පින් සිද්ධ වෙන නිසා කාට දුන්නත් පිනක් වෙනවා කාට හරි දුන්නට කමක් නැහැ. හැබැයි දෙනකොට තමන්ට වඩාත්ම යහපතක් වෙන්නේ කොහොමද කියලා අපි බලන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝවාන් ඵලයේ සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනෙකුට දානයක් දීලා ගණන් කළ නොහැක. සෝවාන් මාර්ගයටපත් වෙලා නැහැ. ඵලය සාක්ෂාත් කළා නැහැ. මේ මාර්ගය වඩ아가න යන්නේ. එයා. තාම සෝවාන් වෙලත් නැහැ. සීල සමාධි දියුණු කරගෙන යනවා මාර්ගයට වැටිලා. එහෙම කෙනෙකුට දුන්න දානේ විපාක කියන්න බෑ කිව්වා. තේසි වැඩක්ද? එහෙනම් කොහොමද කියලා අහනවා සෝවාන් ඵලයට ඵලයටපත් වෙච්ච සකු르දාගාමි මාර්ගයෙන් සකු르දාගාමි ඵලයටපත් වෙච්ච අනාගාමි මාර්ගයෙන් අනාගාමි ඵලයටපත් වෙච්ච අරහත් මාර්ගයෙන් අරහත් ඵලයටපත් වෙච්ච ඊළඟට සඳහන් කරනවා පසේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව තථාගත සම්්‍යක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා දෙන දානි ආනිසංස ගැන කවර කතාද? හිතන්නකෝ අර පංච නීවරණ යටපත් කරපු අන්‍යාගමික
ඒ ශ්‍රාවකයාට දෙන දානේ කෝටි ලක්ෂ මෙතන සඳහන් කරන්නේ කොච්චරද? කෝටි ලක්ෂ ගුණයක් ලැබෙනවනේ. බුදුරජාණන් වහන්සේට පූජා කරන දානේ කොහොම වෙයිද? ඒ නිසා උදේට පැන් ටිකක් පූජා කරන, හවසට පැන් ටික ගිලම්පස ටික පූජා කරන අයට සංසාරේ කොහොම පිනක් ලැබෙනවද? බුදුරජාණන් වහන්සේ විපාකේ කියන්න බෑ. ඇයි කියන්න බැරි විපාකේ? බුදුරජාණන් වහන්සේගේ ගුණය අනන්ත නිසා. උන්වහන්සේගේ ගුණ කදම්බය ශ්‍රේෂ්ඨ නිසා හිතා ගන්න බෑ. දැන් අපි හිතමු දැන් ආයුෂ්මතුන්ලට අනුව ආයුෂ්මතුන්ල හොඳද නරකද? ඈ ආයුෂ්මතුන්ලට අනුව ආයුෂ්මතුන්ල හොඳද නරකද? ඇත්ත කියන්නේ නෑ මං අහන්නේ ආයුෂ් මේ මුකුත් වැල්වට අරන් ඕනේ. මං ඇහුවේ ආයුෂ්මතුල්ලටම ආයුෂ්මතුල්ල හොඳද නරකද? ඇත්තටම ලෝකේ තමන්ට සාපේක්ෂව හොඳම කෙනා දැනෙන්නේ කවුද? තමන්ට සාපේක්ෂව ලෝකේ හොඳම කෙනා කියලා තමන්ට දැනෙනවා නම් දැනෙන්නේ කවුද? මන් තරම් හොඳ කෙනෙක් නෑ. එහෙම තමයි හිතන්නේ. ඒක අපි නර ඒක හිතට දැනෙන විදිහනේ. ඉතින් ඔය කියන තරමටම ඇත්තටම අපි හොඳයිද? හොඳයි කියලා කියන්න නම් මොනවාද තියෙන්න ඕන? හොඳ ගති ගුණ තියෙන්න ඕන. අපි තේරෙ සරල භාෂාවේ. දැන් මම මේ ආයුෂ්මතුල්ලන්ට පොතක් දෙනවා. උදාහරණයක් මම කියන්නේ යන්නේ. නම් කාරණාවක් මතු කරන්න. දීලා මේ ආයුෂ්මතුල්ල තුල හැමෝටම තමන්ගේ හොඳ ලියන්න කියනවා පොතක. පිටු කීයක් විතර පිරෙන්න ලියන්න පුළුවන් මේක? පිටු 400ක විතර පොතක් පිරෙන්නේ. ලියන්න තියෙයිද? පිටු 40ක විතර පොතක්. පිටු දෙකක් ලියයි කල්පනා කරලා ඒත් ලියා ගන්න තේරෙන්නේ නැහැ. අපි තව හොඳ දියුණු කරන්න ඕනේ මේක. අපි හොඳ දියුණු කරපු නැති නිසානේ තාම සංසාරේ ඉන්නේ. හොඳ ඔක්කොම ටික හැදුවා නම් සංසාරේ නෑනේ අපි. ඒ නිසා මතක තියාගන්න එහෙම කිව්වහම එහෙනම් ඉතින් අපි හොඳ නෑ කියලා හිතන්න එපා. අපි හොඳයි. අපි වඩාත් හොඳ වෙන්න තව ගුණ ධර්ම හදා ගන්න ඕනේ. දැන් මම කියන්නේ මේ කතාව නෙවෙයි. කාට හරි ඕන වෙනවා බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ලියන්න. මොනවා ලියන්නද? බුදු ගුණ ලියන්න. එයාට බුදු ගුණ ලියන්න හොඳ දැනුමක් ඥානයක් තියෙනවා. එයා පොතක් හදනවා. කොහොමද පොත හදන්නේ? යොදුන් 2,40,000ක් ඝනකඩ මේ මහ පොළොව පැතලි තැටියක් කරනවා. දැන් ආශ්මතුන්ලා ගෙවල් වල රොටි හදනවා දැකලා තියෙනවා. මෙච්චර විතර පිටු කුඩියක් අරගෙන වඩලා ලොකු රොටියක් හදනවානේ. මෙච්චර විතර පිටු කුඩියකින් යොදුන් 2,40,000ක් ඝනකම මේ පොළොව තැටියක් කළොත් කොහොම වේද? මේ උදාහරණයක් කියන්නේ. පැතලි තැටියක් කරනවා යා. මේ ලෝකේ තියෙන ගස් ඔක්කොම කපලා පෑන් හදනවා. මේ ලෝකේ තියෙන වහ මුහුදු වල ජලස්කන්ධ එකතු කරලා තින්ත හදනවා. ලොකු පොතක් තියෙනවා, පෑන් ගොඩක් තියෙනවා, තින්ත තියෙනවා. දැන් ලියනවා. මොනවද ලියන්නේ? බුදුරජාණන් වහන්සේගේ ගුණ ලියා යනවා. මොකක් වෙයිද? බුදු ගුණ ඉවර වෙයිද? ලියන්න මදි වෙයිද? බුදු ගුණ ඉවර වෙන්නේ නැහැ. මොකක්ද වෙනව කිව්වේ? මේ පොත මේ පෑන් ටික තින්ත ටික ඉවර වෙනවා. අහෝ මගේ ශාස්ත්‍රඥ වහන්සේගේ ගුණ කදම්බේ සාදු. එහෙම ශාස්ත්‍රඥ වහන්සේ නමක් තමයි කවුද? බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ ගුණ ටික එහෙම ලියලා ඉවර කරන්න බැරි කොට උන්වහන්සේ වෙනුවෙන් කරන සම්බුද්ධ පූජාවන් වල ආනිසංස පක්ෂය කොහොම කියන්නේ? ඒ නිසා බුදුරජාණන් වහන්සේට මලක් පූජා කළත් සුඳුදුම් කූරක් දැල්ලුවත් මතක තියාගන්න මේකේ පින මෙච්චරයි කියන්න බෑ. නිසා මේ ලෝකේ පුද්ගලිකව කරන්න පුළුවන් දාන 14 වැඩිම ආනිසංසය ලැබෙන පින්කම මොකද්ද? පින්කම මොකද්ද? සම්මා සම්බුදුරජාණන් වහන්සේට පුදු පූජාවන් පැවැත්වීම. උදේ හවස කරනවා නම් කොහොම වැඩේ කොහොම ලැබෙයිද? එතකොට හිතන්න බුදුරජාණන් වහන්සේ මේ පෞද්ගලික දාන 14 අඩුම ආනිසංසය තිරිසන්ගත සතෙකුට යමක් දෙන එක දවස ගානේ කරන්න පුළුවන්. කොච්චර පිනක් සිද්ධ වෙනවද? ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද සාංගික දාන 7ක් තියෙනවා. සාංගික දාන කීයක් තියෙනවද? 7ක්. සාංගිකව දන් දෙන්න පුළුවන් ක්‍රම කීයක් තියෙනවද? 7ක් තියෙනවා. මොනවද ඒ ක්‍රම 7? ඔන්න සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු
භික්ෂුණී යන උභය සංඝයාට භික්ෂු භික්ෂුණී උභය සංඝයාට දන් දෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේටත් භික්ෂුන් වහන්සේලාටත් ඒ කාලේ උපසම්පදා භික්ෂුණීන් වහන්සේලා හිටියා. වර්තමාන උපසම්පදා භික්ෂුණීන් වහන්සේලාගේ නැහැ කියලා තමයි ශාසන සම්ප්‍රදාය පිළිගන්නේ. මේක පිරිහිලා ගියා. ඒතර මේ භික්ෂුණීන් වහන්සේලා පිරිහුණාට පස්සේ ශාසනයේ උපසම්පදාව නැතුව ගියානේ. ඒතර භික්ෂුණියකගේ උපසම්පදාව ආයි ඇති කරන්න නම් ක්‍රම කීපයයි තියෙන්නේ. එකක් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න ඕන. මෑණින් වහන්සේ නමක් උපසම්පදා කරන්න බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්න. එහෙම නැත්තම් මොකක්ද ඊළඟ ක්‍රමය? ලිංග පරිවර්තනයේ වෙච්ච. ඒ කියන්නේ මොකද්ද? දැන් අපි අහලා තියෙනවා පිරිමි වෙලා ඉඳලා කාන්තාවන් වෙනවා. කාන්තාවන් වෙලා ඉඳලා පිරිමි වෙනවා. දැන් මහාන වෙලා උපසම්පදා වෙච්ච උපසපන් භික්ෂුන් වහන්සේලා වස් 10ක් විතර පිරිච්ච භික්ෂුවක් කාන්තාවක් වෙන්න ඕන. එහෙම පරිවර්තනය වෙන්න ඕන. එහෙම 4 නමක් ඉන්න ඕනේ නැවත භික්ෂුණී උපසම්පදාව පිළිගන්නේ. ඒක වෙන්නේ නැහනේ. එතකොට භික්ෂුණී උපසම්පදාව භික්ෂු උපසම්පදාවත් එක්ක පරිහානියටපත් වුණාම එදා ඉඳලා භික්ෂුණීන් වහන්සේලා අද නැහැ. අද මෙහෙණින් වහන්සේලා දසසිල් මාතාවන් හැටියට තමයි පිළිගැනීම තියෙන්නේ. මේ කාර්මයේ විදිහේ තියෙන කාරණාවක්නේ බුද්ධ දේශනාවේදී අපි කොහොමද ඒක වෙනස් කරන්නේ? ඒක වෙනස් කරන්න බෑ. එතකොට හැබැයි එහෙම වුණා කියලා අපේ ලොකු මෑණියන්ට නිවන් දකින්න බැරි කමක් නැහැ. ගුණධර්ම පුරන්න බැරි කමක් නැහැ. කරන්න බැරි කොටසක් තියෙනවා ශාසනේ. මොනවද? කටින පිංකම් කරන්න බෑ. දාන සාංගික කරන්න බෑ. ඒව කරන්න බෑ. නමුත් අනිත් සියලු පිංකම් වලට මූලිකත්වයේ දක්වලා බණ කියලා භාවනා කළා ඒව කරන්න පුළුවන්. අර විනයානුකූලව බුදුරජාන් වහන්සේ පනවපු යම් යම් දේවල් කරන්න බෑ. මොකද ඒවා කරන්න උපසපන් බවක් තියෙන්න ඕන. එතකොට ඒ කාලේ භික්ෂුණීන් වහන්සේලා වැඩ හිටියනේ. එතකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාත් භික්ෂුණීන් වහන්සේලාත් වඩම්මලා කරන දානයක් තියෙනවා. ඔන්න පළවෙනි සාංගික දානය. එතකොට ඒ දානෙට භාගතුන් වහන්සේ වැඩ ඉන්නවා. උපසම භික්ෂුන් වහන්සේලා ඉන්නවා. භික්ෂුණීන් වහන්සේලා ඉන්නවා. ඊළඟට දේශනා කරනවා බුදු තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි භික්ෂු භික්ෂුණී උභය සංඝයාට දෙන දානය. දැන් බුදුරජාණන් වහන්සේ නැහැ. හැබැයි උපසපන් භික්ෂුන් වහන්සේලා ඉන්නවා. භික්ෂුණීන් වහන්සේලා ඉන්නවා. ආන්නේ උභය සංඝයාට දෙන දානේ කරන්න පුළුවන් සාංගික දානය. ඒතර මේකත් අද කරන්න බෑ. අද කොහොමද කරන්නේ? අද භික්ෂුණීන් වහන්සේලා නැහැනේ. ඊළඟට සඳහන් කරනවා මොකද්ද? භික්ෂුන් වහන්සේලා විතරක් වඩම්මලා කරන දානයක් තියෙනවා. තේරෙනවද? භික්ෂුන් වහන්සේලා වඩම්මනවා. ඒක එහෙම දෙනවා. ඊළඟට 4 වෙනි එක තමයි මොකද්ද? භික්ෂුණීන් වහන්සේලා විතරක් වඩම්මලා දාන දෙනවා. එතකොට භාගතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ භික්ෂුණී උපසම්පදා මේ ලෝකෙන් නැති වෙන්න කලින් කරන්න පුළුවන් පින්කම භික්ෂුණීන් වහන්සේලා. හැබැයි අද අපි දකිනවා සමහර කණ්ඩායම් එහෙම උපසම්පදාවක් නැවත පිහිටවගෙන මේ දාන සාංගික ආදී කටයුතු කරනවා. ඒක අපි සංවේගයටපත් වෙනවා. ඒකින් දෙපාර්ශ්වයටම හානියක් වෙන්නේ. මොකද මේ නැතිවිච්ච දෙයක් තියෙනවා කියලා පෙන්නගෙනනේ ඒක කරන්නේ. එතකොට ඒකින් ඒ කරන පිරිස ඒකට මූලිකත්වය ගන්න අනුශාසනා කරන ප්‍රතිග්‍රාහකයන් බවට පත් වෙන මේ මෙහෙණින් වහන්සේලාත් දායකයන් බවට පත් වෙලා කරන දෙපාර්ශ්වයටම අගතියක් වෙනවා. තේරුණාද? ඒක විනයානුකූලව පිළිගන්න ඕනේ අපි. ඒතර මේ ඉතිහාසයත් එක්ක පිළිගන්න පුළුවන් කාරණාවක් නේ. ඒ නිසා එහෙම පිළි අරගෙන කටයුතු කරන්නත් අපි දක්ෂ වෙන්න ඕන. ඉතින් මම මේ කිව්වේ ඊළඟට පස්වෙනි කාරණාව තමයි මොකද්ද? මට සංඝයා උදෙසා මෙපමණක් භික්ෂුන් වහන්සේලාත් වඩම්මා දෙන්න කියලා දන් දෙනවා. ඒ කාලේ පන්සලට ගිහලා දැන් ප්‍රමාණයකටනේ පුළුවන්. අනේ ස්වාමීනි මට හෙට දානෙට භික්ෂුන් වහන්සේලා 19කුයි භික්ෂුණීන් වහන්සේලා 19කුයි වඩම්මලා දෙන්න කියලා ප්‍රමාණ වශයෙන් කියලා සාංගික කරනවා. එහෙම වඩම්මගෙන සංඝයාට පූජා කරනවා. ඊළඟට මෙපමණ භික්ෂුන් වහන්සේලා වඩම්මා දන් දෙත්වා කියලා 6 වෙනි එක. අද කාලේ කරන්නේ පන්සලට ගිහිලා ආරාධනා කරනවා හෙට නම් අපිට 7 නමක් දානෙට වඩම්ම ගන්න ඕනේ කියලා වඩම්මලා කරනවා. අද කරන්න පුළුවන් එකම ක්‍රමය. ඊළඟ එක තමයි 7 වෙනි එක තමයි භික්ෂුණීන් වහන්සේලා මෙපමණ ප්‍රමාණයක් වඩම්මා දෙත්වා කියලා ඒකත් ජීවමානව වැඩ ඉන්න කාලේ සපන් භික්ෂුණීන් වහන්සේලා වැඩ ඉන්න කාලේ කරන්න පුළුවන් එකක්. ඒතර මේ සාංගික දාන 7 ලෝකේ තියෙනවා කිව්වා. හැබැයි අද අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ එක සාංගික දානයයි. ඒතර පෞද්ගලික දානයේද සාංගික දානයේද මහත්ඵල මහානිසංසය. සාංගික දානයේ මහත්ඵලයි මහානිසංස. ආනිසංස වැඩි. ඇයි?
පුද්ගලිකව දුන්නොත් ඒ පූජාවට ප්‍රතිග්‍රහ කරන ප්‍රතිග්‍රාහකයන් වහන්සේගේ තියෙන ගුණයට විතරයි. සාංගිකව දින්නොත් බුදුරජාණන් වහන්සේ ඇතුළුව සමස්ත මහා සංඝරත්නය අරමුණු වෙනවා. අතීතයේ වැඩ සිටිය, වර්තමානයේ වැඩ සිටින, අනාගතයේට පහළ වෙන කාලත්‍රයේම ස්වාමින් වහන්සේලා. ඒතකොට මේ ශාසනයේ රහතන් වහන්සේලා කීනමක් වැඩ හිටියද? අනාගාමී උත්තමයන් වහන්සේලා, සකෘදාගාමී, සෝවාන්, අතීතයේ ඉඳලා මේ වෙනකන් වැඩ හිටපු. එතකොට ඒ රහතන් වහන්සේලා ගණන් කරන්නත් බෑ, ගුණේ ගණන් කරන්නත් බෑ. ආන් ඒ නිසා පූජා කරන අයට ලැබෙන විපාකයත් අනන්තයි, අප්‍රමාණයි. මෙන්න මේ කාරණාව දන්න නිසා තමයි බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කළේ? සංඝයාට පූජා කරන්න. ඒ තථාගතයන් වහන්සේටත් පූජා කළා වෙනවා. දැන් එතකොට එහෙනම් ඉතින් හැම එකම අපි එහෙම කරනවනේ කියලා. හැම එකම එහෙම කරන්න බුද්ධ පූජාව නවත්තන්න එපායි කියලා බුද්ධ පූජාව කරන්න ඕන. හැබැයි ස්වාමින් වහන්සේලා උදෙසා පාරේ පින්ඩපාතේ වඩින ස්වාමින් වහන්සේ නමකට කෙසෙල් ගෙඩියක් පූජා කළොත් මේක මහා සංඝරත්නයට පූජා වේවා කියලා පූජා කරනකොට කෙසෙල් ගෙඩිය සංඝයාට පූජා කරපු පින ඇවිල්ලා. 4 නමක් වැඩ ඉන්න ඕන, 8 පිරිකරක් තියෙන්න ඕන. ඒ 4 නමම උපසම්පදා වෙන්න ඕන. එහෙම නැහැ. තේරුණාද? එතකොට ඒවා අපි තේරුම් ගන්න ඕනේ සංඝයාට පූජා කරනවා කියලා හිතාගෙන පූජා කළොත් ඒක පින් සිද්ධ වෙනවා සංඝයාට. ආනන්ද අනාගතයේ සංඝයා කිලුටු කරන කසාවත පමණක් දරා සිටින පවිටි ගතුගුණ ඇති දුස්සීලයන් පහළ වෙනවා. අනාගතේ සංඝයා කිලුටු කරලා සිල්වත් නැති නිකන් කසාවත විතරක් දරාගෙන ඉන්න අය මේ ලෝකේ පහළ වෙනවා. ඒ දුස්සීලයන්ට දන් දෙනවා සංඝ රත්නය අරමුණු කරගෙන. වැඩක් තියනවද? ඒත් වැඩක් නැහැ කියලා වැඩක් තියෙනවා. ඒ කාටද දෙන්නේ? සංඝයාට නෙවෙයි දෙන්නේ. පුද්ගලික චරිතවලට නෙවෙයිනේ. ඒ කිලුටු සංඝයාට, දුස්සීල සංඝයාට දෙන දානේ පෞද්ගලික දාන වලට වඩා මහත්ඵලයි, මහානිසංසයි. නිසා සාංගික දාණය අර කාසාව කණ්ඩක කියන භික්ෂුව දක්වාම අපි අනාගතේ දන්නවා යම් මේ විසුක්ෂි ශාසනය පිරිහිලා ගිහිල්ලා යම් තැනකට එනවා කහපාට නූලක් හරි කහපාට පටියක් හරි අතේ හරි බෙල්ලේ හරි බැඳගෙන කහපාට රෙද්දක් හරි ඇඳගෙන පෞල් ජීවිතයක් ගත කරන පිරිසක් අනාගතයේදී බිහි වෙනවා. ඉස්සරහට ධම්ම නෙවෙයි. ඒ කාලෙත් එයාට දුන්න සංඝයා අරමුණු කරගෙන දානේ මහත්ඵලයි මහානිසංසයි. එතකොට බලන්න සංඝයා අරමුණු කරගෙන දුන්නා. නිසා දන් දෙනකොට මේ අහවල් පන්සලේ හාඳුරු, මේ ආරණ්‍ය හාඳුරු, මේ හාඳුරු මෙහෙමයි. එහෙම හිතාගෙන දෙන්න සුදුසු නෑ. අපි දෙන්න ඕනි කොහමද? සංඝයාට පූජා කරනවා කියන අදහස ඇති කරගෙන. ඒක මහත්ඵලයි මහානිසංසයි. ආනන්ද දානේ පිරිසුදු භාවයට පත් වෙන ආකාර 4ක් තියෙනවා. දානේ පිරිසුදු භාවයට පත් වෙන ආකාර, ඒ කියන්නේ දානේ මහත්ඵල මහානිසංස වෙන ආකාර 4ක් තියෙනවා. මොකද්ද? සඳහන් කරනවා. ආනන්ද දානයක් පිරිසුදු වෙන්නේ දායකයාගෙනුත් ප්‍රතිග්‍රාහකයාගෙනුත් නෙවෙයි. ආනන්ද මෙතන සඳහන් කරන්නේ මොකද්ද? ආනන්ද දානයක් දෙනවා. ඒ දානේ පිරිසුදු වන්නේ දායකයාගෙනුත් ප්‍රතිග්‍රාහකයාගෙනුත් නෙවෙයි. තව දානයක් තියෙනවා. දානේ පිරිසුදු වන්නේ ප්‍රතිග්‍රාහකයාගෙනුත් දායකයාගෙනුත් නෙවෙයි. ඔන්න සඳහන් කරනවා දාන දෙකක් තියෙනවා. යෝ දුස්සීලවා දුස්සීලවන්තේසු දදාති දාන. මොකද්ද? සමහර අය දන් දෙනවා. මොකද්ද? තමනුත් දුසිල්වත් ඉඳගෙන දුසිල්වන්තයන් උදෙසා. සමහර අය දන් දෙනවා. මොකද්ද? තමන් දුස්සීලවත් භාවයට පත් වෙලා සිල්වත් යෝ දුස්සීලවා සීලවන්තේසු දදාති දාන. තමන් දුසිල්වන්තයි. හැබැයි දෙන්නේ කාටද? සිල්වන්තයන්ට. තව දානයක් තියෙනවා සඳහන් කරනවා. ඒ දානේ යෝ සීලවා දුස්සීලවන්තේසු. තමන් සිල්වත්. හැබැයි දෙන්නේ කාටද? දුසිල්වන්තයට. තව දානයක් තියෙනවා. මොකද්ද සඳහන් කරන්නේ? යෝ සීලවා සීලවන්තේසු දදාති දාන. තමනුත් සිල්වත් වෙලා සිල්වතුන්ට දෙනවා. එතකොට මේ මොන ක්‍රමයකට දුන්නත් දානේ පිරිසුදු වෙනවා. මතක තබා ගන්න සඳහන් කරනවා. තමන් දුසිල්වන්ත වෙලා දුසිල්වන්තයන්ටත් දෙන දානයක් තියෙනවා. ඊළඟට තමන් මේ දුසිල්වන්ත වෙලා සිල්වන්තයන්ට දෙන දානයකුත් තියෙනවා. තමන් සිල්වන්ත වෙලා දුසිල්වන්තයට දෙන දානයකුත් තියෙනවා. තමන් සිල්වන්ත වෙලා සිල්වන්තයට දෙන දානයකුත් තියෙනවා. එතකොට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ මොන ක්‍රමයකට දුන්නත් දාණය පින් සිද්ධ වෙනවා. අර හැබැයි මේකේ වටිනාම පින ලැබෙන්නේ කාටද? සිල්වත් වෙලා ඉඳගෙන
සිල්වතුන්ට දෙන දානය. අර මුලින් කියපු දුසිල්වන්ත වෙලා ඉඳලා දුසිල්වන්තයන්ට දෙන දානය ආනිසංස හරීම අඩු එක. පින් සිද්ධ වෙනවා හැබැයි අඩුයි. ඒ වගේම ආනන්ද මෙතන සඳහන් කරනවා මොකද්ද? දායකයාගේ ආනන්ද දායකයාගේ පිරිසුදු වෙන ප්‍රතිග්‍රාහකයෙන් පිරිසුදු නොවන දාණය මොකක්ද වන සඳහන් කරනවා. දායකයාගෙන් පිරිසුදු වෙන ප්‍රතිග්‍රාහකයාගෙන් පිරිසුදු වෙන දාණය මොකද්ද? මිහිලා දායකයා සිල්වත් කෙනෙක් යහපත් ගුණධර්ම කෙනෙක් ඇති නමුත් ප්‍රතිග්‍රාහකයෝ දුසිල්වන්තයි. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ විදිහට විග්‍රහ කරගෙන ගිහිල්ලා සඳහන් කරනවා. දැන් දාන ක්‍රම 4 මතකනේ. දුසිල්වන්තයට දෙනවා. ඊළඟට සිල්වත් ඉඳගෙන දුසිල්වන්තයන්ට දෙනවා. දුසිල්වන්තව ඉඳගෙන සිල්වන්තයන්ට දෙනවා. සිල්වන්තව ඉඳගෙන සිල්වන්තයන්ට දෙනවා. එතකොට ඒ දාණය තමයි මහත්ඵල මහානිසංස වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට කවුරු හරි කෙනෙක් දාණය දෙනවා නම් ඒ දාණය හැමෝටම ආනිසංස ලැබෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ධම්මේන ලද්දා. තමන් පූජා කරන්න යොදා ගන්නත් ඕන මොනවාද? ධාර්මිකව ලකලැස්ති කරගත්තේ සුපසන්න චිත්තං පැහැදුන සිතක්. කම්මඵලං මුලාරං හොඳට කර්මඵලයේ විශ්වාස කරගෙන යම් කිසි කෙනෙක් මේ ලෝකේ දන් දෙනවා නම් තං වේ දානං විපුල පලಂತಿ භූමි ආන්ගේ දානේ මොන ඵල ලැබෙනවා කිව්වද? මහත්ඵල මහානිසංස වෙන නිසා සිල්වත් වෙලා ඉඳගෙන සිල්වතුන් අරමුණු කරගෙන ධාර්මිකව ලැබපු දෙයකින් කම්පල අදහගෙන යම් කිසි කෙනෙක් දෙන දානේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒතකොට මහා ප්‍රජාපතියට අර විදිහින් තමන් වහන්සේට ලැබුණු මේ චීවරය පූජා කරන්න කියලා දේශනා කළේ මහා ප්‍රජාපති ගෞතමියට මහා පිනක් සැලසෙන නිසා. ඒ නිසා අපිටත් සංසාරේ නිවන පිණිසම මේ ධර්ම දානමේ පින හේතුපනිශ්‍රේ වේවා. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසන චිරං රක්ඛන්තු බුද්ධ දේශනං චිරං රක්ඛන්තු නම් පරන්ති. ඉමස්මින් විහාරේ අදිවට්ඨා ච දේවතානුමෝදිත්වා ඉමං පුඤ්ඤං රක්ඛන්තු දින ශාසනං ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. සසර වසනාතුරු නිවන් දකිනාතුරු සත්පුරුෂයන්ගේ කලණ මිතුරන්ගේ සුර ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඉතින් අවසාන වශයෙන් අද දවසේ මේ රැස් කරගත්ත පින් අපේ පින්වත් ආයුෂ්මතුන් වහන්සේලා පින්වත් මෑණියන් වහන්සේ ඒ පැවිදි භාවය අපේක්ෂාවෙන් ගුණධර්ම දියුණු කරන පින්වත් දරුවා ඇතුළු මීට කඩම් පූජා කරපු මේ ගොඩනැගිලි සකසපු දානම ආදී සිව්පසෙන් අපිට උපස්ථාන කරන සියලු දායක කාරකාදී හැම දෙනාම සිළු ලෝවැසියන් අනුමෝදන් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණසම හේතු ආසනාව වේවා. සාදු සාදු සාදු.